හොඳයි. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම. WebGIS for any user යන තේමාව යටතේ ශේෂ්ත්‍රීය දත්ත තවදුරටත් Tamanගේ පරිගණකයේ හෝ මුද්‍රණය කරන ලද කොළයකට පමණක් සීමා නොකර විශ්වීය මට්ටමින් දත්ත හා තොරතුරු හුවමාරු කර ගැනීමට කැමැත්තක් දක්වන ඔබ සමග දැනුම හා තොරතුරු බෙදා ගැනීමේ අරමුණින් අපි මේ වැඩමුළුව ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ වැඩමුළුව කරගෙන යන අතරතුරදී හෝ ප්‍රශ්න සහ ඒවා සඳහා පිළිතුරු ලබා දෙන අවස්ථාව පැමිණි විට ඔබට යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. ඔබට Zoom account එකේ යට ඔබට පේනවා ඇති raise hand කියන icon එක. raise hand කියන icon එක ක්ලික් කරලා ඔයාලගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. raise hand කියන icon එක ක්ලික් කරලා කරාට පස්සේ ඔයගොල්ලන්ගේ mic එක unmute වෙනවා. ඔයාලගේ ප්‍රශ්න එතෙන්දී ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මම මෙතන සිට වැඩමුළුව ක්‍රියාත්මක කරගෙන යාම සඳහා මිස්ටර් සුපුන්ට ආරාධනා කරනවා. සුපුන්. හොඳයි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මම පැහැදිලිව ඇහෙනව නේද? ඔව් මිස්ටර් සුපුන්. හොඳයි. හොඳයි. අද දිනේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා WebGIS පිළිබඳව. මම හිතන්නේ WebGIS පිළිබඳව බොහෝ දෙනෙක් අහලා තියෙන්න පුළුවන් සහ WebGIS සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් වැඩ කටයුතු කරලා තියෙන්නත් පුළුවන්. නැත්නම් අද දවසේ අලුතින්ම WebGIS ගැන දැනගන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ විවිධ මට්ටමේ අය අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්. මේ WebGIS භාවිතා කරන්න පුළුවන් එක්තරා ආකාරයක පහසු ක්‍රමවේදයක් පිළිබඳව තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී අපි පාවිච්චි කරනවා විශේෂ කොටසක් ArcGIS මෘදුකාංග මණ්ඩලයේ තිබෙන නැත්නම් ArcGIS platform එකේ තිබෙන විශේෂ කොටසක්. අපි ඒකට කියනවා ArcGIS online කියලා. ඉතින් ඇත්තටම අපි බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති නොදන්නා දෙයක් තමයි ArcGIS වල ඉතා වේගයෙන්ම වෙනස් වෙන කොටස තමයි ArcGIS online කියලා කියන්නේ. කියන්නේ මාස 3කට වරක් ArcGIS online එක අලුතෙන් අප්ඩේට් එකක් විදිහට ඒකට අලුත් දේවල් එකතු වෙනවා. ඒ නිසා මේ තාක්ෂණ ඉගෙන ගැනීම ඔබට ArcGIS වලට අදාළව පමණක් නෙවෙයි ඔබේ GIS වැඩ කටයුතු සඳහා ඔබට ප්‍රයෝජනවත් වෙයි. මේ ලෝකේ පවතින නව ප්‍රවණතාවයක් වශයෙන් තමයි මේ පද්ධතිය දියුණු වෙමින් පවතින්නේ. හොඳයි. අද දිනේ වැඩසටහන මෙහෙයවනු ලබන මා සුපුන් සිරිවර්ධන සහ ඒත් සමගම සමන්මලි අපිත් එක්ක එකතු වෙනවා මේ වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු වල. අප ආයතනයේ පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත් අපේ GIS Solutions කියන ආයතනය අපේ ප්‍රධානම කාර්යභාරය තමයි ශ්‍රී ලංකාව තුළ ArcGIS හා සම්බන්ධ මෘදුකාංග සේවාවන් ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා බලයලත් එකම නියෝජිත ආයතනය වශයෙන් කටයුතු කිරීම. ඒ අනුව අප ප්‍රධාන ආයතනයේ just in time කියන ආයතනයට අනුබද්ධ අනු ආයතනයක් වශයෙන් තමයි කටයුතු කරගෙන ලබන්නේ. අප නියෝජනය කරන ArcGIS මෘදුකාංගය අපි කියනවා Environmental System Research Institute නැත්නම් ESRI කියන ආයතනයෙන් තමයි නිර්මාණය කරන්නේ. ESRI ආයතනය ගත්තොත් ලෝකේ තිබෙන GIS ලෝකේ ගත්තොත් ප්‍රධාන වාණිජ මෘදුකාංග නිර්මාණය කරන ආයතනය කියලා හඳුන්වන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ එක් විශේෂත්වයක් තිබෙනවා. ඔවුන්ගේ විශාල ආදායමෙන් කොටසක් ඔවුන් නැවතත් පරීක්ෂණ හා සංවර්ධන කටයුතු සඳහා යොදවනවා. ඇත්තටම 130කට වැඩි ප්‍රමාණයක් ඔවුන් නැවත පරීක්ෂණ හා සංවර්ධන කටයුතු සඳහා යොදවන නිසා හැම වසරකම මෘදුකාංගයේ සහ ඒ පද්ධති ආශ්‍රිතව අලුත් දේවල් එකතු වෙනවා. ඉතින් මේ එකතු වීම ArcGIS වලට පමණක් නෙවෙයි මුළු ලෝකයේම තියෙන විවිධ GIS පද්ධතිවල සංවර්ධනය සඳහා විවිධ ස්වරූප වලින් භාවිතා වෙනවා. ඉතින් මේ පිළිබඳවත් මතක් කරමින් මා කැමති ඉදිරියට යන්න. ඔබ බොහෝ අවස්ථාවල පාවිච්චි කරලා තියෙනවා වෙන්න පුළුවන් ArcGIS මෘදුකාංගවල තිබෙන මේ desktop කියන මෘදුකාංග. උදාහරණයක් විදිහට ArcMap කියන මෘදුකාංගය භාවිතා කරපු අය සිටිනවා වෙන්න පුළුවන්. ඒ වගේම ArcGIS Pro කියන මෘදුකාංගයක් තිබෙනවා.
එවැනි මෘදුකාංග භාවිතා කරන අය ඉන්න පුළුවන්. ඇත්තට මේ ඩෙස්ක්ටොප් කියන මෘදුකාංග වලින් කෙරෙන කාර්යය තමයි දත්ත නිර්මාණය කිරීමත් විවිධ විශ්ලේෂණ ඇනලිසිස් කිරීමත් ඒ වගේ මොඩලින්. ඒ කියන්නේ අපි කියන විවිධ ස්වරූපයේ මොඩල්ස් ආකෘති නිර්මාණය කිරීම, ආදර්ශක නිර්මාණය කිරීම වගේ දේවල්. ඉතින් මේ වගේ දේවල් වෙබ් මෙන්න මේ කියන ඩෙස්ක්ටොප් මෘදුකාංග කොටසෙන් නිර්මාණය වෙනවා. එහෙනම් මේ WebGIS කියන්නේ මොකක්ද? ඇත්තට මේ ඩෙස්ක්ටොප් කොටස පමණක් නෙමෙයි අද ලෝකේ GIS වලදී භාවිතා වෙන්නේ. අද අන්තර්ජාල පහසුකම් වල දියුණුවත් ඒ වගේම විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක මෙන්න මේ කියන පද්ධති වෙනත් පද්ධතිත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ ඩෙස්ක්ටොප් GIS කියන එකෙන් සිතියම් සකස් කරලා මැප් හදලා අපිට මේ මැප් පුළුවන් වෙබ් පෝර්ටල් එකකට නැත්නම් කන්ටෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකකට දාන්න නැත්නම් මේකට යොදන්න පුළුවන්. මේ හරහා අපිට විවිධ දේවල් වලට මේ තොරතුරු යොමු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ මොබයිල් ඩිවයිස් එකකට අපිට data ටික නැත්නම් මැප් එකක තියෙන රිසල්ට් එකක් ඇනලිසිස් එකක රිසල්ට් එකක් අපිට ලබා දෙන්න පුළුවන්. දැන් මේ වගේ පද්ධති නිර්මාණය වෙලා තියෙන්නේ එක් පාර්ශවයකින් සිදු කරනු ලබන ඇනලිසිස් එකක් සමහරට විශාල වටිනාකමකින් යුක්තයක් sannivedanaya කරන්න පුළුවන් වෙන්න මාධ්‍යයක් විදිහට තමයි මේ WebGIS දියුණු වෙලා තියෙන්නේ. මේක ලෝකේ තියෙන විශාල ප්‍රවණතාවයක්. මේක අලුත්ම දෙයක් නෙමෙයි. මේ WebGIS වසර ගණනාවක් තිස්සේ ලෝකේ දියුණු වුණා. නමුත් වර්තමානයේ වෙනකොට ඒකේ වේගවත් දියුණුවක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ පද්ධති වලට තිබෙන විශේෂ කාර්යභාර කීපයක් තිබෙනවා. එකක් තමයි මේ තොරතුරු රැස් කිරීම. අපි system of records කියන්නේ තොරතුරු රැස් කර ගැනීමකට අපි WebGIS පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ඔබට field එකකින් එන data. ඔබ දන්නවා ඔබ GPS යන්ත්‍රයක් අරගෙන ගිහලා සාමාන්‍ය field එකේ ඉඳන් data අරගෙන ඇවිල්ලා සමහර ඔෆිස් එකේදී නැවත ඒවා එන්ටර් කරලා සකස් කරලා තමයි සිතියම් වලට ගන්න. නමුත් මේ WebGIS තාක්ෂණය ඔස්සේ field එකේ ඉඳන්ම data මධ්‍යම ඒකකේ නැත්නම් centralized system එකකට ගේන්න පුළුවන්. ඒතකොට ඒ තුල මේවා records විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් field එකේ data අපිට accurately මේ mobile device වලින් ගේන්න පුළුවන්ද කියලා. mobile device විතරක් නෙමෙයි ගොඩක් high end GPS තාක්ෂණය පාවිච්චි කරන අවස්ථාවලදී ඒවට support කරන apps හරහා මේ විදිහට data අපිට එකතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි system of insights කියන්නේ මේ data එකතු කිරීම පමණක් නෙමෙයි නැත්නම් සිතියම් සකස් කිරීම පමණක් නෙමෙයි. මේ සිතියම් තුළ විවිධ දේවල් හඳුනා ගන්න පුළුවන්. ඒ තුළ විවිධ විශ්ලේෂණ කරන්න පුළුවන්. රියල් ටයිම් වෙන data නම් ඒ වයින් වෙනත් දේවල් අපිට හඳුනා ගන්න පුළුවන්. predictions කරන්න පුළුවන්. මේ වගේ දේවල් වලට අපි පාවිච්චි කරනවා. ඒ අවස්ථාවේදී මේ විශ්ලේෂණ පැත්ත පිළිබඳව තමයි මෙතනදී හඳුනා ගන්න. ඊළඟට system of engagement කියලා අපි කියනවා. මේ ගේන තොරතුරු තවත් පාර්ශවයන් එක්ක බෙදා ගන්න එක. තොරතුරු විදිහට බෙදා ගන්න එක. දැන් මේකත් අවශ්‍යතාවයක් තියෙන දෙයක්. ඒ කියන්නේ අපි සමහර ලාවට කරන දේවල් සිතියම් ආකාරයෙන් අපිට බෙදා ගන්න අවශ්‍ය වෙනවා. මේ අවස්ථාවලදී සමහරට decision maker කෙනෙක් එක්ක වෙන්න පුළුවන්. අපේ ආයතන වෙනත් පාර්ශවයන් එක්ක වෙන්න පුළුවන්. මේ සඳහාත් අපිට මාධ්‍යයන් අවශ්‍ය වෙනවා. එහෙනම් මේ WebGIS වල අපි වෙනස් වීම නැත්නම් evolution එක පිළිබඳව අපි හොඳ දැනගැනීමක් ලබාගෙන ඉදිරියට යනවා නම් මේක වඩාත් පහසුයි. ඒ නිසා මම මුලින්ම කැමති WebGIS පිළිබඳව අලුතෙන්ම දැනගන්න කැමති අයට WebGIS පිළිබඳවත් සරල හැඳින්වීමක් කරලා ඉදිරියට යන්න. ඇත්තටම WebGIS කියන එකේ අර්ථය තමයි දැන් GIS කිව්වොත් Geographic Information Systems භූගෝලීය තොරතුරු පද්ධති. එහෙනම් WebGIS කියන්නේ මේ තොරතුරු පද්ධති වෙබ් එක හරහා නැත්නම් අපි කියන අන්තර්ජාලය හෝ වෙනත් ජාලයක් වෙනත් නෙට්වර්ක් එකක් හරහා ප්‍රයිවට් නෙට්වර්ක් එකක් වෙන්න පුළුවන් නැත්නම් ඉන්ටර්නෙට් එක වෙන්න පුළුවන් මේ වගේ දේවල් හරහා අපිට ළඟා කර ගන්න පුළුවන් පද්ධතියක් විදිහට සරලව හඳුන්වන්න පුළුවන්. මේකට ඩෙෆිනිෂන්ස් ගොඩක් තියෙනවා. ගොඩක් සරලව අපිට ගන්න පුළුවන් අන්තර්ජාලය හරහා මේ තොරතුරු බෙදා හැරීමේ ක්‍රමවේදයක් විදිහට. එහෙනම් මේක සරල ආකෘතියක් ඔස්සේ හඳුනා ගැනීම වඩාත් හොඳයි. මා මේ උදාහරණේ බොහෝ අවස්ථාවලදී ලබා ගන්නවා. ඊටාම සරල උදාහරණයක් නිසා
මෙහි අන්ත දෙකක් පිළිබඳව අපි හඳුනා ගන්න ඕන. එක් පාර්ශවයක් තමයි මේ සර්වර් සයිඩ් කියන්නේ. මේක හිතන්න අපිට පෙනෙන අපේ වේදිකාව පිටිපස්ස කොටසකි. ක්ලයන්ට් සයිඩ් කියන්නේ අපිට පෙනෙන කොටස. අපි බොහෝ අවස්ථාවලදී පරිහරණය කරන කොටස. උදාහරණයක් විදිහට ඔබ වෙබ් බ්‍රවුසර් එකක් හරහා අන්තර්ජාලයට යම් කිසි වෙබ් ඇඩ්‍රස් එකක් නැත්නම් වෙබ්සයිට් එකකට ගමන් කරනවා කියලා හිතන්න. ඒ අවස්ථාවේදී ඔබට මේ තොරතුරු යම් කිසි තැනකින් ඔබට මේවා ලබා දිය යුතුයි. ඔබ මේ අවස්ථාවේදී මෙතන වෙබ් ලිපිනයක් සඳහන් කරන විට වෙබ් ඇඩ්‍රස් එකක් ටයිප් කරලා ඔබ අපි කියන එක රික්වෙස්ට් එකක් එවනකොට අන්තර්ජාලය හරහා වෙන්න පුළුවන්, වෙනත් නෙට්වර්ක් එකක් හරහා වෙන්න පුළුවන්. යම් කිසි ස්ථානයක තිබෙන සර්වර් එකකින් සමහර විට ඔබට වෙබ්සයිට් එක ඒ තොරතුරු ලැබෙන්න පුළුවන්. මේක සරල ක්‍රමවේදයක්. ඊට අමතරව ගොඩාක් තොරතුරු තාක්ෂණික IT දේවල් ගොඩක් මේකත් එක්ක එකතු වෙලා තියෙනවා. මම මේ සරලම උදාහරණයක් ගන්න. සර්වර්ස් එකක් නෙමෙයි සර්වර්ස් කීපයක් වෙන්න පුළුවන්. සමහර විට 100 ගණනක් වෙන්න පුළුවන්, මිලියන ගණනක් තියෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට තොරතුරු ලැබෙනවා. නමුත් WebGIS වලදී අපිට තව දේවල් ගණනාවක් පිළිබඳ අවධානය යොමු කරන්න වෙනවා. මේ කියන මේ පරිගණක, මෙන්න මේ සර්වර් පරිගණක high end servers කියලා අපි කියනවා. ඉතින් ඒ වගේ පරිගණකවල මෙහෙයුම් පද්ධති තිබෙනවා. Windows වලින් භාවිතා වෙන මෙහෙයුම් පද්ධති වෙන්න පුළුවන්. නැත්නම් Linux වැනි open source වලින් භාවිතා වෙන මෙහෙයුම් පද්ධති. ඉතින් මේ වගේ මෙහෙයුම් පද්ධති මත අපිට අවශ්‍ය වෙනවා relational database management system එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන මේ Excel වල තිබෙන වගුවක් නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ. database management system එකක් කියන්නේ යම්කිසි ආකාරයේ මෘදුකාංකයක් එහි විශාල වශයෙන් tables තියෙන්න පුළුවන්, ඒව අතර relationship තියෙන්න පුළුවන්, වෙනත් බොහෝ කටයුතු කරන්න පුළුවන් දෙයක්. IT වල ඉන්න අය නම් ගොඩක් මේක ගැන දන්නවා. නමුත් අනිත් අයගේ දැන ගැනීම පිණිස තමයි මම මේ සරලව පැහැදිලි කරන්නේ. ඉතින් මේ relational database management system වර්ග තිබෙනවා. SQL server, Oracle වගේ commercial දේවල්, ඒ වගේම Postgres වගේ open source දේවල්, ඒ වගේ විවිධ වර්ගයේ database management system තිබෙනවා. ඊළඟට මේකත් එක්ක අපිට අවශ්‍ය වෙනවා GIS server එකක්. අපි ArcGIS වල භාවිතා කරනවා ArcGIS Enterprise නැත්නම් ArcGIS server කියන කොටස. ඒ වගේම තවත් IT facilities නැත්නම් ගොඩාක් දේවල් අවශ්‍ය වෙනවා මේ වගේ WebGIS පද්ධතියක් අපේ ආයතනය තුල implement කරන්න නැත්නම් අපි ස්ථාපනය කරන්න මේ විදිහට අපිට අවශ්‍ය වෙනවා. ඒකත් එක්තරා ආකාරයේ WebGIS භාවිතා කරන ක්‍රමවේදයක්. නමුත් වර්තමානයේ වෙනකොට තිබෙන තවත් ක්‍රමවේදයක් තමයි මේ සියලුම සම්පත් තමන්ගේ ආයතනය තුල නැතිව වෙනත් තැනකින් අපි ලබා ගන්න. ඒකට අපි කියනවා cloud based WebGIS කියලා. ඇතැම් අවස්ථාවල මේ කියන සියලුම කොටස් අපිට cloud එකක install කරලා වැඩ කරගෙන යන්න පුළුවන්. ඒක එකක්. තවත් අවස්ථාවකදී මේ මෘදුකාංගයක් විදිහට මේ WebGIS අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ මෘදුකාංග නැත්නම් software එකක් කියලා මෙතනදී අදහස් කරන්නේ අපි install කරන software එකක් නෙමෙයි. ඉන්ටර්නෙට් තියෙනවා නම් අපිට වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා login එකක් හදාගෙන වැඩ කරන්න පුළුවන් ආකාරයේ software එකක්. මේක ලෝකේ පවතින අලුත් trend එකක්. දැන් මේ වගේ පද්ධති අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක අපි දැනගෙන තමයි මේ පද්ධතිවල භාවිතයන් පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ඕන. ඒ කියන්නේ මේ පද්ධතිවල අවශ්‍යතාවය ලැබිලා තියෙන්නේ විශේෂයෙන්ම මේ GIS පාවිච්චි කරන අයට. නැත්නම් GIS භාවිතා කරන ආයතනයක් ගත්තොත් ඒ ආයතනයේ තිබෙන GIS යුනිට් එකක් වෙන්න පුළුවන්. ඒගොල්ලන් කරන නිර්මාණ අනිකුත් පාර්ශවයන් එක්ක බෙදා ගන්න යම්කිසි ආකාරයේ පහසු මාධ්‍යයන් තියෙනවා. දැන් බොහෝ අවස්ථාවලදී පාවිච්චි කරනවා කඩදාසි සිතියම් විදියට. ඒකත් අවශ්‍යයි. අපි සාම්ප්‍රදායිකව පාවිච්චි කරන ක්‍රමවේද. නමුත් අපිට වර්තමානයේ වෙනකොට ඊට වැඩිය වේගවත් ක්‍රමවේද අවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ෆීල්ඩ් එකත් එක්ක අපිට data connect කරන්න වෙනවා. දැන් ආයතනයේ තිබෙන head office එකේ තිබෙන data එකක් අපිට ෆීල්ඩ් එකේ අයට යවන්න අවශ්‍යයි. තොරතුරු. නමුත් ඒ තොරතුරු අපි මුද්‍රිත සිතියම් විදිහට යවන්න ගියොත් අපිට සමහර විට විශාල සිතියම් ප්‍රමාණයක් කරන් යන්න වෙනවා. ඒක පහසුවෙන් පරිහරණය කරන්න අසීරු වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රායෝගික ගැටලු වෙන්න පුළුවන්.
නමුත් WebGIS මාධ්‍ය හරහා ලැබෙන එක වාසියක් තමයි අපි ආයතනයේ තිබෙන තොරතුරු වෙබ් එක හරහා අපිට ලබා දෙන්න පුළුවන්. එහෙනම් ඔවුන්ට යම්කිසි ඩිවයිස් එකක් හරහා සමහරට කෙනෙකුට කියන්න පුළුවන් මේ ඉන්ටර්නෙට් නැති ප්‍රශ්න තියෙනවා කොහොමද මේවා කරන්නේ? ඉන්ටර්නෙට් තිබෙන සහ නැති අවස්ථාවලදී ඔෆ්ලයින් විදියට වැඩ කරන්න පුළුවන් ක්‍රමවේද කීපයක්ම තිබෙනවා. යම්කිසි ක්‍රමවේදයක් ඔස්සේ මේ තොරතුරු ෆීල්ඩ් එකට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම හිතන්න අපිට අවශ්‍යයි විවිධ පාර්ශවයන් අපි කියන සිටිසන් එන්ගේජ්මන්ට් ඇප්ලිකේෂන්ස් කියලා. සමහර දේවල් තිබෙනවා ආයතන වලට අවශ්‍යයි මහජනතාවගේ තොරතුරු ලබා ගන්න. නැත්තම් සරල යූසර්ස් ලාගේ. ඒ කියන්නේ විශාල වශයෙන් මේ GIS මෘදුකාංග භාවිතයේ දැනුමක් නැති සාමාන්‍ය අයගෙන් තොරතුරු ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේ අවස්ථාවලදී මේ ඉතා සංකීර්ණ මෘදුකාංගයක් හරි වෙබ් අඩවියක් හරි දීලා ඒ තොරතුරු ගන්න බෑ. ඉතින් WebGIS කියන දේ භාවිතා කරනවා මෙන්න මේ සිටිසන් එන්ගේජ්මන්ට්. මිනිසුන් එක්ක තොරතුරු ලබා ගන්න. අපි කියනවා ක්‍රවුඩ් සෝසින් කියලා. මේ වගේ දේවල් ලබා ගන්න මේ පද්ධති පාවිච්චි කරනවා. අප ආයතනයත් හැම වසරකම පාසල් ළමුන් සඳහා GIS දිනයට ලංකාවේ විවිධ ස්ථාන වලින් ඡායාරූප එකතුවක් එකතු කරනවා. ඒ අවස්ථාවේදී පාසල් දරුවන් පවා පින්තූරය වල මේ WebGIS පද්ධතියට සම්බන්ධ වෙනවා. එතන වෙන්නේ සිටිසන් එන්ගේජ්මන්ට් කියන ඇප්ලිකේෂන් එක. ඉතින් මේ විදිහට අපිට WebGIS ගමන් කරන්න පුළුවන්. ඇත්තට මේක ඇත්තටම ගත්තොත් යම්කිසි ආකාරයක ක්‍රමානුකූල ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට යන්නත් පුළුවන්. දැන් ලංකාවේ බොහෝ ආයතන ඩෙස්ක්ටොප් GIS කියන එකේ විශේෂ නිපුණත්වයට පත් වෙලා තියෙනවා. ඒගොල්ලන් ඩෙස්ක්ටොප් GIS කියන එක විශාල වශයෙන් පාවිච්චි කරනවා. ගොඩාක් ඉහළ මට්ටමින් පාවිච්චි කරන ආයතන තියෙනවා. ඊළඟට ඔවුන් සර්වර් GIS, වෙබ් GIS මට්ටමින් එහෙම ඉදිරියට ගමන් කරන අවස්ථා අපි දැකලා තියෙනවා. දැන් ArcGIS වල ArcGIS මෘදුකාංග හා සම්බන්ධව අපි නැවතත් WebGIS කතා කළොත් ArcGIS වල ප්‍රධාන ක්‍රමවේද දෙකක් ඔස්සේ WebGIS පාවිච්චි වෙනවා. එකක් තමයි ArcGIS Enterprise කියන කොටස. ඒක අපි ArcGIS Server කියලාත් කියනවා. අනිත් එක තමයි ArcGIS Online කියන එක. මේකට අපි Cloud Based GIS කියලා කියනවා. මේ ArcGIS Enterprise එක සහ මේ ArcGIS Online කියන වර්ග දෙකක් ලෝකේ තියෙන්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇත්තටම ඒක හේතුව ශ්‍රී ආයතනයට අවශ්‍ය නිසාම නෙවෙයි. ලෝකයේ ආයතනවල විවිධ policies තියෙනවා. නැත්නම් අපි ගත්තොත් සමහර ආයතන තියෙනවා ඔවුන්ගේ ආයතන තුල පමණක් දත්ත තබා ගන්න කැමති ආයතන. එවැනි ආයතන වලට ArcGIS Enterprise කියන එක නැත්නම් ArcGIS Server කියන software පාවිච්චි කරලා ඒ ආයතනය තුල පමණක් දත්ත ගබඩා කරගෙන WebGIS කටයුතු කරන ආයතන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගත්තොත් මේ සඳහා පුරෝගාමී ආයතන තිබෙනවා. WebGIS දශකයකට පමණ කලින් ආරම්භ කරපු ආයතන තිබෙනවා. ඒ ආයතන වලට අවශ්‍ය වුණේ මේ data උන් සතුවම ඒ ආයතනය තුල තියාගන්න. විශාල data ප්‍රමාණයක් තියෙද්දි මේ ArcGIS Enterprise කියන එක තමයි බොහෝ ආයතන මුල් කාලේදී පාවිච්චි කළේ. නමුත් මේ සඳහා අපේ ආයතනය තුල පරිගණක විශේෂ පුද්ගලයින් මේ සියලු දේම පවත්වාගෙන යන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා කාලයක් යනකොට මේ ArcGIS Enterprise කියන කොටසත් මේ වෙනත් ස්ථානවල ඉන්ස්ටෝල් කරලා සේවාවක් විදියට ලබා ගන්න විවිධ ක්‍රමවේද ආවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට Amazon කියන cloud එකේ අපිට මේ ArcGIS Enterprise කියන එක දාලා ඒකෙන් සර්විස් එකක් ලබා ගන්න අවශ්‍ය වෙච්ච ආයතන තිබුණා. ඒකට හේතුව තමයි ඒ ආයතන තුල ඒ සම්පත් හાર્ඩ්වෙයාර් වගේ දේවල් විශාල වශයෙන් නැති අවස්ථාවලදී ඒ වගේ පද්ධති වලට ගමන් කරන්න සිදු වෙනවා. ඊට අනතුරුව ArcGIS Online කියන එක ඇත්තටම හැදිලා තියෙන්නේ ArcGIS Enterprise කියන වර්ගයේ දේවල් විශාල ප්‍රමාණයක් එකතු වෙලා S3 ආයතනයත් Amazon Cloud එකත් Microsoft Azure කියන cloud කියන මේ විවිධ cloud එකතු වෙලා ඒවැ තිබෙන පරිගණක විශාල සංඛ්‍යාවකින් දහස් ගණනකින් සේවාවක් විදිහට අපිට ලැබෙනවා මෙන්න මේ WebGIS හැකියාව. එතකොට මෙන්න මේ ArcGIS Online භාවිතා කරන කෙනෙකුට account එකක් හදාගෙන web එකේ account එකක් හදාගෙන මේ පද්ධතියට සම්බන්ධ වෙන්න පුළුවන්.
එතකොට මේ පිටුපස තියෙන හાર્ඩ්වෙයාර් මොනවද? මේ සියලු දේවල් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ. ඊටාම වේගවත්ව WebGIS පද්ධතියක් ආරම්භ කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වෙනසත් එක්ක අපි ඉදිරියට කතා කරගෙන යමු. අප ගත්තොත් මේ WebGIS පද්ධති වල තිබෙන කොටස් කීපයක් අපි හඳුනාගත යුතුයි මේ දේවල් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. මෙතනදී කතා කරන එක් දෙයක් තමයි මේ වෙබ් පෝර්ටල් එක කියන දේ. මොකද්ද මේ පෝර්ටල් එකක් කියන්නේ? මේක අපි සරලවම ගත්තොත් content management system එකක්. කියන්නේ අපිට විවිධ දේවල් කළමනාකරණය කරගන්න ලැබෙන පද්ධතිය. මේක තියෙන්න පුළුවන් විවිධ මෘදුකාංග කොටස්. මේ map and scene කියන්නේ මේ මෘදුකාංග කොටස්. ඒ වගේම දත් තිබෙන්න පුළුවන්. layers කියලා අපි හඳුනා ගන්නවා මේ දත්. එතකොට අපි සාම්ප්‍රදායිකව පාවිච්චි කරන shape files නෙමෙයි මෙතන layers කියලා අපි හඳුනාගන්නේ. shape files වලට එහා ගිය feature service, map service වගේ විවිධ දේවල්. නැත්නම් satellite images තිබෙන tile service වගේ දේවල් තමයි මෙතන හඳුනාගන්නේ layers කියලා. ඊළඟට මේකේ analysis උත් කරන්න පුළුවන්. බොහෝ දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි අපි web GIS වල analysis කරනවා කියන්නේ. ඒ කියන්නේ අපි සමහරට ArcMap සහ ArcMap වගේ මෘදුකාංගයක මේ model builder එහෙම පාවිච්චි කරලා තියන අය ඉන්න පුළුවන්. WebGIS හරහත් මේ model builder වලින් කරන දේවල් analysis විදිහට tools විදිහට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ analysis උත් මේ WebGIS වල අන්තර්ගත වෙලා තියෙනවා. ඊට අමතරව apps. මෙතන අදහස් කරන apps වර්ග දෙකක්. එකක් තමයි web apps. web browser එකක open වෙන apps කියන දේ. applications. ඒ වගේම mobile apps. mobile platform එකක වැඩ කරන්න පුළුවන් data collection වලට පාවිච්චි කරන apps. නැත්නම් data visualize කරන්න පාවිච්චි කරන apps වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒත් මේ portal එකක වැදගත්කම තමයි මේ content එක manage කරන්න පුළුවන්. අපි ගත්තොත් portal එක ස්වරූපය මෙන්න මේ වගේ ස්වරූපයක් දකින්නේ අපිට ඒකේ content මෙතන තියෙන මේ data sets කීපයක්. ඊට අමතරව මේකේ විවිධ buttons තියෙනවා. මේ වගේ web portals භාවිතා කරනවා. ඊළඟට අපිට වැදගත් වෙන දෙයක් තමයි මේ map weavers. අපි portal එකක් තිබුණාට වැඩක් නැහැ. අපිට ඒකේ තියෙන තොරතුරු visualize කරන්න බැරි නම්. එහෙනම් visualize කරනවා නම් අපිට ඒකට GIS වලට තිබෙන හැකියාවන් තියෙන්න ඕන. ඒ කියන්නේ අපිට zoom කරන්න පුළුවන් වෙන්න ඕන. map එකක් අපිට scale එකකට බලන්න පුළුවන් වෙන්න ඕන. මේ වගේ දේවල් රාශියක් තියෙනවා. ඒ වගේම අපිට 2D පමණක් නෙමෙයි 3D විදිහට visualize කරන්න හැකියාව තියෙන්න ඕන. ඒ වගේ map weavers කියලා වර්ගයක් මේ web portal වල අන්තර්ගත වෙලා තිබෙනවා. මම මේ කොටස් වෙන වශයෙන් පෙන්වන්නවා මොන වගේද මේ map weavers කියන දේවල් කියලා. ඒ වගේම layers ගත්තොත් විශාල layers ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. feature layers, raster layers, ඒ වගේම විවිධ වෙනත් මූලාශ්‍රව ඔස්සේ පැමිණෙන layers තියෙන්න පුළුවන්. OGC services, ඒ වගේ දේවල්, KML වගේ දේවල් වලින් මේ විවිධ දේවල් අපිට එකතු කරගන්න පුළුවන් web portal එකක් තුළට. ඒ වගේම මෙන්න මේ වගේ analysis වර්ග තියෙන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන්ම අපිට සමහර අවස්ථාවලදී මේ හැම කෙනෙකුටම desktop මෘදුකාංග නැහැ. දැන් හිතන්න කෙනෙකුට අවශ්‍යයි යම්කිසි ස්ථානයක ඉඳලා buffer zone එකක්. අපි buffer zone එකක් කියලා කියන්නේ අපි හිතමු මෙතන ගංගාවක් තියෙනවා කියලා. මේ ගංගාවට මීටර් 100කට අදාළ කලාපය හඳුනගන්න. හිතන්න අපේ ආයතනය තුල අපිට GIS මෘදුකාංගයකින් මේක කරගන්න පුළුවන්. නමුත් අපේ වෙනත් ආයතනයක branch office එකක ඉන්න කෙනෙකුටත් මේ දේ කරගන්න අවශ්‍යයි. නමුත් එයාට මෘදුකාංග සමහර විට නැහැ. නැත්තම් විශාල ධාරිතාවකින් යුක්ත පරිගණක නැහැ. නමුත් web application එකක් කරා මේ වගේ දේවල් සරලව කරගන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ උට මේ ගංගාව තියෙන මේ කොටස සිලෙක්ට් කරලා ඒකට අදාළව බෆර් zone එකක් ඇඳගන්න. ඒ වගේ ඇනලිසිස් ලබා දෙන්න පුළුවන්. ඒ වගේ හැකියාවන් අපි ඇනලිසිස් කියලා හඳුන්වනවා. ඊට එහා ගිය ඇනලිසිස් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම කතා කරේ සරලම උදාහරණ. ඒ වගේම තමයි apps වර්ග තිබෙනවා. අපි මේ apps වර්ග කීපයක් ඉන්න එක කතා කරමු. ඒ කියන්නේ
අපිට data visualize කරනකොට layer එකක් data විදියට පමණක් නෙවෙයි ඒ data app එකක් විදියට හදාගත්තොත් උදාහරණයක් විදියට අපිට ඉතා පහසුවෙන් report එකක් ලබා ගන්න. නැත්නම් අපිට යම්කිසි data එකක් export කරගන්න. chart එකක් තියාගන්න. මේ වගේ කටයුතු වලට අපිට පහසු වෙනවා මෙන්න මේ වගේ apps පාවිච්චි කිරීම. එහෙනම් අපි web portal එකක් තුල තිබෙන කොටස් කීපයක් කතා කළා. මෙන්න මේ වගේ portal එක කියන්නේ content management system එක. ඒ තුල තිබෙනවා මේ වගේ map weavers, data තිබෙනවා, analytics තිබෙන්න පුළුවන්, ඒ වගේම apps තියෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ වගේ දේවල් ArcGIS online කියන පද්ධතිය උදාහරණයට ගනිමින් මේ වගේ දේවල් කොහොමද පවතින්නේ කියලා. හොඳයි. මම යොමු වෙනවා demonstration එකකට අපි මුලින්ම බලමු ArcGIS online කියන එක කෙනෙකුට කොහොමද access කරන්න පුළුවන් කියලා. ඇත්තටම ඉතාම සරලයි ArcGIS online කියන පද්ධතිය ඕනම කෙනෙකුට access කරන්න පුළුවන්. මම මේ link එක ඔයගොල්ලන්ගේ chat window එකට කියන්නේ ඕනම කෙනෙකුට ඔබේ පරිගණකය තුල අන්තර්ජාල පහසුකම් තිබෙනවා නම් මේ පද්ධතියට ගමන් කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ArcGIS online වලට ගමන් කරාම ඔබට පේනවා ඇති කොටස් දෙකක් තියෙනවා map and scene කියන. map and scene කියලා කොටස් දෙකක් තිබෙනවා. අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. මේකේ තියෙනවා ඔබට sign in page එක. sign in page එකක් තියෙනවා. ඇත්තටම ඔබට account එකක් නැත්නම් අපි කියනවා මේකට subscription එකක් තියෙනවා නම් මෙතනින් sign in වෙලා මේක ගමන් කරන්න පුළුවන්. නැත්නම් අපිට අලුතෙන්ම account එකක් හදාගන්න පුළුවන්. දැන් අපි බලමු මෙතන account එකක් හදාගන්න ක්‍රම ගණනාවක් තිබෙනවා. මෙන්න මේ වගේ ක්‍රමයක් අපි බලමු. දැන් මේ අවස්ථාවේදී accounts වර්ග කීපයක් තියෙනවා. සමහර විට ඔබ developer කෙනෙක් නම් ඔබට සකස් කරගන්න පුළුවන් account වර්ගයක් තිබෙනවා. ඒ වගේම කෙනෙකුට මේ ArcGIS online free පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. ඒකට අපි කියනවා public account කියලා. public account එකේ limitations තියෙනවා. නමුත් limited functionality උනත් අපිට WebGIS ඉගෙන ගන්න පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා public account එකක්. මේ තියෙන්නේ සකස් කරලා තිබෙන public account එකක්. ඔබේ Gmail හෝ නැත්නම් Facebook login හරහත් මේ public account හදන්න පුළුවන්. දැන් මේ වගේ public account එකක මුහුණුවර තමයි මේ පේන්නේ. මේකත් එක්තරා ආකාරයේ web portal එකක්. මෙහි content කියන කොටසේ අපි content manage කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒ වගේම map කියන කොටස ගත්තොත් මේ map කියන කොටසේ තිබෙනවා map weaver එකක්. මෙන්න මේ වගේ යම්කිසි මෘදුකාංගයක් ආකාරයේ map weaver එකක් කියලා අපි මේකට හඳුන්වනවා. මේ තුලට ඔබට data add කරන්න පුළුවන්. මෙන්න මේ වගේ data add data කියන බටන් එකකින් add කරගන්න ක්‍රමවේද ගණනාවක් තිබෙනවා. ඒ වගේම තමයි මේ පසුබිම් සිතියම වෙනස් කරන්න පුළුවන්. අපි ඒකට කියනවා base map එකක් කියලා. මේ වගේ හැකියාවන් තියෙනවා. එහෙනම් public account එකකින් උනත් කෙනෙකුට WebGIS පිළිබඳව ඉගෙන ගන්න පටන් ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු map weaver එකක් ඊට එහා ගිය අවස්ථාවක් පිළිබඳව. ඒ කියන්නේ අපි WebGIS පාවිච්චි කරන අවස්ථාවලදී අපි කියනවා organizational account කියලා. ArcGIS online වල තිබෙන හැකියාවන් වලින් වැඩි account එකක් තමයි මේ කියන්නේ. අතන මේ account එකක් හදාගන්න හැටි මම පෙන්නවා web එක හරහා හදාගන්නවා. නමුත් මේක පිටුපස තිබෙනවා විශාල කතාවක්. ඒක තමයි මුලින් පැහැදිලි කළේ. දැන් මේ වගේ account එකක මේ මුහුණුවර මේ home page එක නැත්නම් මේවට අපි කියනවා items කියලා. නැත්නම් මේ gallery එකේ තියෙන items. දැන් මේ එක් දේවල් මත ක්ලික් කරලා අපිට මේවා ඕපන් කරගන්න පුළුවන්. මේ තියෙන විවිධ items.
එහෙනම් මේ තියෙන්නේ content management system එක. දැන් මේ වගේ දෙයකට අපි කියනවා web portal එකක් කියලා. ඔබට පේනවා ඇති මේ web portal එකේ අපිට ලැබෙන කොටස් ගණනාවක් තිබෙනවා. home page එකක් තිබෙනවා. gallery එකක් තිබෙනවා. gallery එකක් කියන්නේ අපිට මේ අපි හදන items හොයාගන්න පුළුවන් තැන. ඒ වගේම තිබෙනවා map viewer කියලා එකක් සහ scene viewer කියලා එකක් තිබෙනවා. මේ දෙක පාවිච්චි කරලා අපි කරන්නේ ඇත්තටම අපිට අවශ්‍ය data add කරගන්න එක. නැත්නම් web සිතියම් හදන එක තමයි කරන්නේ. map එකකින් අපි කරනවා මෙන්න මේ වගේ 2D සිතියම්. මෙන්න මේ වගේ 2D සිතියමක් හදාගන්න අපි map viewer එක පාවිච්චි කරනවා. නමුත් කෙනෙකුට අවශ්‍ය නම් 3D WebGIS වල 3D විදියට WebGIS පාවිච්චි කරන්න. ඒ වගේ අවස්ථාවලදී අපි පාවිච්චි කරනවා මේ වෙබ් පෝර්ටල් එකේ තියෙන scene කියන layer එක. අපි ඉදිරි වැඩසටහනකදී මේ 3D පිළිබඳව විශේෂ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ scene එක පාවිච්චි කරලා WebGIS වලදී අපිට 3D දේවල් visualize කරන්න පුළුවන්. ඊට අමතරව මේ notebooks කියන එකෙන් අපිට යම්කිසි දෙයක් automate කරන්න. අපි මේකට කියනවා Jupyter notebooks නැත්නම් Python භාවිතා කරලා පාවිච්චි කරන notebooks කියලා වර්ගයක් තිබෙනවා. ඊට අමතරව group content මේ වගේ දේවල් මේ web portal එකේ අන්තර්ගත වෙලා තියෙනවා. දැන් මම මේ content එක click කරා. දැන් content එක click කරාම ඔබට ලැබෙනවා මේ web portal එක තොරතුරු ගබඩා තිබෙන ස්ථානය. මේ වගේ විවිධ තොරතුරු ඔබට පේනවා ඇති. මෙතන තිබෙනවා map එකක්. මේකට අපි කියනවා web map එක. ඒ වගේම මෙතන තියෙනවා feature layer එකක්. මේකට අපි කියනවා layer එකක් කියලා. දැන් මේ වගේ විවිධ වර්ගයේ දේවල් අපිට add කරලා තියාගන්න පුළුවන්. يعني අපිට අවශ්‍ය නම් අලුතෙන් items මේ වගේ මේ web පද්ධතියට අපිට අරන් එන්න පුළුවන්. දැන් අපි බලමු සරලවම දෙයක් වෙබ් පද්ධතියකට කොහොමද ගේන්නේ කියලා. WebGIS පද්ධතියට ගේන්නේ කියලා අපි බලමු. අපි මුලින්ම භාවිතා කරන map viewer එකට මා ගමන් කරන්න කැමතියි. දැන් මේ තියෙන්නේ map viewer එක. දැන් මේකේ ඔබට පේනවා ඇති අපිට zoom කරන්න පුළුවන්. ඒ වගේම අපිට GPS බටන් එකක් තිබෙනවා. මේ වගේ toolbar එකක් තිබෙනවා. මේක හරිම සරලයි. කෙනෙකුට සරලවම තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේ map viewer එකක් හදලා තියෙන්නේ. හැබැයි මෙතනදී කිසිම මෘදුකාංගයක් install කරලා නැහැ. browser එක හරහා පමණක් වැඩ කරන මෘදුකාංගයක් විදිහට තමයි මේක පාවිච්චි වෙන්නේ. එහෙනම් කෙනෙකුට account එකක් නැති වුණා. කෙනෙකුට ArcGIS online account එකක් නැති වුණත් මේ map viewer එක පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙකුට මේ map viewer එක access කරන්න පුළුවන්. අපි බලමු මේකට data add කරන ක්‍රම කීපයක්. මේකට අපි add data button එක පාවිච්චි කරලා data add කරනවා. සරල ක්‍රමවේදයකින් data ටිකක් add කරලා බලන්න. දැන් මා සතුව තිබෙනවා මෙන්න මේ වගේ ෆයිල් එකක්. මේ ෆයිල් එකේ ඔබට පේනවා ඇති මේක Excel වල විවෘත වුණාට මේ ෆයිල් එකට අපි කියනවා CSV කියන ෆයිල් ෆෝමැට් එක තමයි මෙතනදී පාවිච්චි වෙන්නේ. දැන් මේකේ ඔබට පේනවා ඇති අක්ෂාංශ දේශාංශ latitude longitudes වෙනත් නමකින් හඳුන්වලා මෙතන දාලා තියෙනවා. ඒක මම මේ විදිහට දාලා තියෙන්නේ ඔබට යම්කිසි දෙයක් පෙන්වන්න අවශ්‍ය නිසා. ඒ වගේම තවත් columns කීපයක් තිබෙන data ටිකක් තමයි මේ තියෙන්නේ. අතරම මේක අපි කිව්වොත් මේ CSV කියන ෆයිල් ෆෝමැට් එකේ තමයි මෙතනදී සකස් කරලා තියෙන්නේ. මොකද්ද මේ CSV ෆයිල් එකක් කියලා කියන්නේ? ඒක අපි සරලව හඳුනාගත්තොත් කමා වලින් පමණක් වෙන් වෙලා තියෙන ෆයිල් එක. මෙන්න මේ වගේ ෆයිල් එක. සියලුම දේවල් කමා වලින් සෙපරේට් වෙලා තියෙනවා. ඒකයි මේ කමා separated file format කියලා කියන්නේ. හොඳයි. දැන් මෙන්න මේ වගේ CSV ෆයිල් එකක් අපිට ArcGIS online වලට add කරගන්න හැටි මම සරලව පෙන්නනවා. අපිට මේ ෆයිල් එක අපේ පරිගණකයේ තිබිද්දිම මේ විදිහට drag කරගලා දාන්න පුළුවන් මේ map viewer එක.
දැන් මේ අවස්ථාවේදී අහන ඔබෙන් ප්‍රශ්නයක් coordinates කණ්ඩාංක මොනවද? එහෙනම් point x සහ y වල මේ කණ්ඩාංක තිබුණා. ඒ කොලම් දෙකේ තිබුණා. නමුත් හොයාගන්න බෑ. දැන් අපි මෙතනදී point x කියලා හඳුන්වන්නේ longitude එක සහ අපි latitude එක. මෙන්න මේ කියන දෙක x සහ y වශයෙන් දාලා තිබුණේ මෙන්න මේ වර්ග දෙක. එහෙනම් අපි මේ දෙක දාලා අපි බලමු මේක ඇඩ් වෙන ආකාරය. මේ විදිහට map viewer එකට data add අපිට add වෙච්ච data එකක් අපිට automatically symbolize වෙන ක්‍රමයක් මේ මෘදුකාංග පද්ධතියේ තියෙනවා. ඒකට අපි කියනවා smart mapping කියලා. ඒ කියන්නේ යම්කිසි attribute එකක් column එකක් තෝරගෙන එයා automatically symbolize වෙනවා. අපිට මේක වෙනස් කරගන්නත් පුළුවන්. මේ විදිහට අපිට වෙනස් කරලා බලන්නත් පුළුවන්. දැන් අපිට පේනවා ඇති මේ MOH area විදිහට මම වෙනම වර්ණ මේකට ලබා දෙනවා. මේ හැම point එකක් මතම ක්ලික් කරලා අපිට ඒකේ තිබිච්ච attributes බලා ගන්න පුළුවන්. අපි කියනවා මෙන්න මේ විදිහේ attribute window එකකට. මේ window එකට අපි කියනවා pop up window එකක්. මේකට අපි කියනවා pop up window එකක් කියලා. කියන්නේ අපි මේ web එකේදී මේ විදිහට ක්ලික් කරාම අපිට මේ අදාළ location එකේ තොරතුරු ලැබෙන window එක. ඉතින් මේ style කරන ක්‍රම විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් අපිට අවශ්‍ය විදිහට මේවා වෙන වශයෙන් වර්ණ කරන්න පුළුවන්. මේ වගේ වර්ණාවලි වෙනස් කරන්න පුළුවන්. color ramps වෙනස් කරන්න පුළුවන්. මේ වගේ දේවල් තිබෙනවා. නැත්තම් අපිට තනි වර්ණයකින් මේ තොරතුරු ටික සකස් කරලා තියන්නත් පුළුවන්. මෙතන තියෙන යම්කිසි රෝගයක් සම්බන්ධ තොරතුරු. ඒ නිසා මම මෙන්න මේ වගේ සිම්බල් එකක් යොදලා සිතියම සකස් කරලා තියෙනවා. දැන් අපිට හැකියාව තිබෙනවා මේ සිතියමක් මේ කන්ටෙන්ට් එක තුල සේව් කරගන්න. මම මේකට ටයිටල් එකක් ලබා දෙනවා මෙන්න මේ විදිහට. tags කියලා හඳුන්වන්නේ අපි ArcGIS online වලදී භාවිතා වෙන විශේෂ දෙයක්. ඒකට අපි කියනවා keyword එකක් කියලා. ඒ කියන්නේ අපිට content එක නැවත සොයා ගන්න අවශ්‍ය වෙනකොට මේ keywords වැදගත් වෙනවා. එනත මම GIS කියන keyword එක ලා දෙනවා. සමහරට මම ඒ නමින් map එකක් දැන් තමයි save කරලා තියෙනවා ඇති. සිතියමක් හදලා ඒ සිතියම අපිට සේව් කරගන්න පුළුවන්. දැන් මේ සිතියමේ නම වෙනස් වුණා. ඉතින් අනතුරු අපිට හැකියාව තිබෙනවා මේක ෂෙයා කරගන්න. කොහොමද මේක ෂෙයා කරගන්නේ? අපිට පුළුවන් විවිධ අය සමග මේක ෂෙයා කරගන්න. ඒ ආයතනය තුල පමණක් මේක ෂෙයා කරගන්නත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් සියලුම දෙනාට පබ්ලික් ෂෙයාරින් එකක් විදිහට මේක ලබා දෙන්න. ඔබට මේ වගේ URL එකක් සකස් කරලා අවසන් මම මේක chat window එකට යොමු කරන්නම් ඔයගොල්ලන්ටත් බලන්න පුළුවන්. දැන් මේකට තමයි අපි කියන්නේ information share කරගන්න එක තියෙන්නේ. දැන් මේ වගේ ක්‍රමවේද සකස් කරලා තියෙන එක හේතුවක් තමයි විශේෂයෙන්ම ආපදා අවස්ථාවලදී සහ හදිසි අවස්ථාවලදී කාලය ඉතුරු කරගෙන යම් නිර්මාණ කරලා ඒ තොරතුරු බෙදා හදා ගන්න. මේක එක අරමුණක් මේ වගේ පද්ධති නිර්මාණය කරලා තියෙන හේතු. අනිත් එක තමයි GIS පාවිච්චි කරන සමහර යූසර්ස්ලා ඉන්න පුළුවන්. එයාලා මේ වෙබ් GIS වල නැත්නම් මේ ප්‍රෝග්‍රෑමින් පැත්ත පිළිබඳව විශාල වශයෙන් ඉගෙනගෙන නැහැ. නැත්නම් ඒක ටිකක් අසීරුයි සාමාන්‍යයෙන් කරන්න. ඉතින් ඒ වගේ ඕනම කෙනෙකුට GIS පාවිච්චි කරන ඕනම කෙනෙකුට එයාට අවශ්‍ය තොරතුරු වෙබ් එක හරහා ඉදිරිපත් කරන්න පහසු වෙන්න තමයි මේ වගේ පද්ධති හදලා තියෙන්නේ. දැන් මම කරේ පියවර කීපයක් පමණයි. පියවර කීපයකින් තමයි මම මේ සිතියම සකස් කරේ. මට අවශ්‍ය ආකාරයට මේක තවදුරටත් වෙනස් කිරීම වලට ලක් කරන්න පුළුවන්. මේ වගේ මම චන්ද්‍රිකා සිතියම් පසුබිමක් ලබා ගත්තා.
නැත්නම් මට වෙනත් ඕපන් ස්ට්‍රීට් මැප් එක වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මට මේක නැවත සේව් කරන්න. ඒ සේව් කරේ මත් එක්ක මේ ලින්ක් එක හරහා මේ තොරතුරු ලැබිච්ච හැම කෙනෙකුටම මේ වෙනස් වීමුත් ඔබට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ විදිහට අපිට map weavers පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි map weaver එකකින් ඉදිරියට ගියොත් දැන් මේ තියෙන්නේ map එකක් data ටිකක් visualize කරගන්න පුළුවන් එක්තරා අවස්ථාවක්. දැන් මේ අවස්ථාවේදී අපි data ගත්තේ කොහොමද? අපේ පරිගණකයේ තිබුණ CSV කියන ෆයිල් එක. නමුත් අපිට හැකියාව තිබෙනවා වෙනත් වර්ගයේ ෆයිලුත් ගේ. දැන් ඔබට මම පෙන්නන්න වෙනත්ම වර්ගයේ ෆයිල් එකක්. දැන් මේ අවස්ථාවේදී ඔබට පේනවා ඇති add data එකේ තවත් වර්ගයක් තියෙනවා add layer from web කියලා. web එක හරහා යම්කිසි ආකාරයක තොරතුරක් ගේ. දැන් මම මේ අවස්ථාවේදී ගේනවා වෙනත්ම ආකාරයේ තොරතුරක්. දැන් මේ තියෙන්නේ වෙනත් ආයතනයක USGS කියන ආයතනය තුල තියෙන භූකම්පන පිළිබඳ තොරතුරු බෙදා හරින එක්තරා වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියට ඕනනම් ඕනම කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන්. මම ඒකත් ෂෙයා කරන්න. දැන් මෙතන තිබෙනවා විවිධ දිනවලදී මේ භූකම්පන ඇති වෙච්ච තොරතුරු. මම මෙතනදී ලබා ගන්නවා past 30 days පසුගිය දින 30 තුල වෙච්ච භූකම්පන තොරතුරු. මෙන්න මේ වගේ ෆයිල් එකක්. මේකේ මම මේ ලින්ක් එක පමණක් කොපි කරගන්න. ලින්ක් එක පමණක් කොපි කරගන්න. මේ ෆයිල් එකකට අපි කියනවා geo RSS ෆයිල් කියලා. geo RSS ෆයිල් කියලා. මෙන්න මේ ෆයිල් එක මම මෙතන මේ කොපි පේස්ට් කරනවා මේ URL. මෙන්න මේ විදිහට. දැන් අපිට පේන ඇති add layer කියලා මේක ඇක්ටිව් වුණා. මම මේ layer එක add. දැන් ඔබට පේනවා ඇති ලෝකයේ පුරා ඒ දින කීපය තුල සිදුවෙච්ච ප්‍රබල භූකම්පන කීපයක් පිළිබඳව තොරතුරු හඳුනා ගන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී මම රැගෙන ඇත්තටම මේ අපේ පරිගණකයේ තුල තිබිච්ච දත්තයක් නෙමෙයි. වෙනත් ආයතනයකින් ලබා දුන්න සේවාවක්. ඒ නිසා ඔබට මම මෙතනදී මතු කරන්න බලාපොරොත්තු වෙන දේ තමයි WebGIS හරහා ආයතන අතර දත්ත සංවේදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ එක් ආයතනයක වෙබ් පෝර්ටල් එකකින් තව වෙබ් පෝර්ටල් එකකට data එකතු කරන්න පුළුවන්. නැත්නම් ඒකේ හැම dataම නෙමෙයි අපිට අවශ්‍ය තොරතුරු පමණක් යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න එක ආයතනයක තිබෙනවා යම්කිසි හිතමු භූමි පරිභෝගය පිළිබඳ land use data එක තියෙනවා. තවත් ආයතනයකට ඒක බලා ගන්න අවශ්‍යයි. පසුබිම. එහෙනම් ඒ තොරතුරු එක් ආයතනයකින් තව ආයතනයකට ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ විශේෂ හැකියාවන් අපි WebGIS පාවිච්චි කරද්දී හඳුනා ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි අවබෝධයක් ලබා ගත්ත මෙන්න මේ content එක පිළිබඳව layers කීපයක් පිළිබඳව අපි අවබෝධයක් ලබා ගත්තා. ඊළඟට අපි බලමු මේ WebGIS වලදී අපිට ArcGIS online හරහා නැත්නම් ArcGIS Enterprise හරහාත් මේ තොරතුරු තිබෙනවා. web app builders කීපයක් තිබෙනවා. මේ app builders කියන්නේ සමහරවිට අපිට JavaScript HTML වලින් මුල ඉඳන්ම programming කරලා application එකක් හදාගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපිට හැකියාව තිබෙනවා tools එකතු කරලා ඒ වගේම application එකක් හදාගන්න. කෙටි කාලයක් තුල කාලය ඉතුරු කරමින් application එකක් හදාගන්න හැකියාව තිබෙනවා. ඉතින් ඒ වගේ builders කීපයක් තිබෙනවා. එකක් web app builder කියලා අපි කියනවා. අනිත් එක experience builder කියලා කියනවා. මේක ඇත්තටම web අඩවි නැත්නම් web sites විදියට හදන්න පුළුවන් content හදන්න පුළුවන් එකක් experience builder කියන එක. web app builder සාමාන්‍යයෙන් GIS application එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. දැන් අපි බලමු මේ වගේ application එකක් කොහොමද වැඩ කරන්නේ කියලා. ඇත්තටම මෙන්න මේ විදිහට අපි හදාගත්ත map එකකින් අපිට මේ map එක save කරගත්තට පස්සේ අපිට ඊටාම ඉක්මනින් හැකියාව තිබෙනවා මේ map එකෙන් web app එකක් හදාගන්න.
වෙබ් ඇප්ස් හදන්නත් සමහර විට අපිට පාවිච්චි කරන්න පුළුවන් ටෙම්ප්ලේට්ස් තිබෙනවා. ටෙම්ප්ලේට්ස් කියන්නේ අපිට ඉතා ඉක්මනින් ඇප් එකක් නිර්මාණය කරන්න පුළුවන්. මෙතනදී අදහස් කරන්නේ ඇප්ලිකේෂන් එකක් යම්කිසි කාර්යයක් සඳහා පාවිච්චි කරනවා. දැන් ඔබ අහලා ඇති ස්ටෝරි මැප්ස් පිළිබඳව අපි කලින් වැඩසටහනක් කරා ස්ටෝරි මැප් පිළිබඳව. ස්ටෝරි මැප්ස් කියන දේවලුත් එක්තරා ආකාරයක ටෙම්ප්ලේට් එකක්. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා මේ වෙබ් ඇප් බිල්ඩර් කියන එක. මම මේකට නමක් ලබා දෙන්නම්. මේ බිල්ඩර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ බිල්ඩර් එකකින් අපිට හැකියාව තිබෙනවා මැප් එක නැති සමහර ටූල්ස් එකතු කරලා ඇප්ලිකේෂන් එකක් හදාගන්න. දැන් මේ බිල්ඩර් එක තමයි මේ විදිහට ලන්නේ. දැන් මේ තුල අපිට මේ ඉන්ටර්ෆේස් එක. දැන් ඔබට පේන ඇති මේ පැත්තෙන් මේක කන්ෆිගර් කරන්න පැනල් එකක් තිබෙනවා. ඒ කියන්නේ සකස් කරන්න පැනල් එකක් තිබෙනවා. මේකෙදී අපිට විවිධ ටෙම්ප්ලේට්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ඒ වගේම අපිට මේ වර්ණ වෙනස් කරගන්න පුළුවන්. විවිධ වර්ණ මේ වගේ දේවල් පහසුවෙන් කරගන්න පුළුවන්. ඒක එකතු කරන්න පුළුවන් widgets කියලා යමක්. widgets කියලා අපි හඳුන්වන්නේ මේකට අවශ්‍ය කරන tools. දැන් මෙතන තියෙනවා widgets දෙකක්. එකක් legend එක තියෙනවා. ඒ වගේම මෙතන තව තියෙනවා layer list කියන widget. දැන් අපිට පහසුවෙන්ම මෙන්න මේ වගේ ස්ථාන වලට widget මේ වගේ නැවතත් layer list එකක් ගත්තොත් මේකේ properties අපිට සකස් කරන්න පුළුවන් තව දුරටත්. අපිට පේනවා ඇති layer list එකක් widget එකක් විදිහට අපිට ලැබෙනවා. ඒ වගේම අපිට ගොඩාක් දේවල් මේකට තව එකතු කරන්න පුළුවන් widgets. සමහර විට කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් query එකක්. යම්කිසි ආකාරයක තොරතුරු වෙන් කරලා ගන්න. ඒ වගේ query එකක් කරනවා නම් මේ වගේ අවස්ථාව තියෙනවා මේ තුල අපිට පුළුවන් queries හදන්න. මේ queries හදන්නත් මෙතන data අපිට add කරන්න පුළුවන්. ඒ වගේම අපිට තව තියෙනවා මේ තුල edit කරන්න අවශ්‍ය නම් editing වලට අවශ්‍ය tool එකක් විදිහට ඒක වෙනම ලබා ගන්න පුළුවන්. නැත්නම් base map gallery එකක් අපිට මේ application එකට දාලා හදන්න පුළුවන්. මේ විදිහට ඔබේ application එකට base map gallery මේ විදිහට අපිට application එක හදලා මේක අපිට save කරගෙන මේක ක්‍රමානුකූලව අපිට වෙනස් කරලා අපේ අවශ්‍යතාවය අනුව අපේ application එක නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම මේක බලන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි විවිධ device වල මේක වැඩ කරන්නේ කොහොමද කියලා අපිට preview කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ මේක responsive කියලා අදහන් කරන්නේ මේක resize වෙනවා අපි භාවිතා කරන screen එක අනුව. ඒ වගේම කෙනෙකුට live මෙන්න මේ QR code එක ස්කෑන් කරොත් එයාට live මේක තමන්ගේ මොබයිල් එකේ වැඩ කරන විදිය හදන වෙලාවෙම බලන්න පුළුවන්. දැන් මේක public share කරලා නැහැ. share කරලා තිබුණා නම් මේ අවස්ථාවේදී ඔබට උනත් මේ QR code එක access කරලා මේක application එක හැදුනම කොහොමද තියෙන්නේ කියලා තමන්ටම අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ tool එකක් තමයි මේ app builder කියලා අපි හඳුනා ගන්න. ඉතින් මේ වගේ app builders පාවිච්චි කරලා කාලේ ඉතුරු කරගෙන ඇප්ලිකේෂන්ස් සකස් කරන එක තමයි මේකේ අරමුණ. මෙන්න මේ වගේ පද්ධති පාවිච්චි කරන අවස්ථාව. ඊළඟට අපිට වැදගත් වෙන දෙයක් තිබෙනවා මොනිටරින් ඩෑෂ්බෝඩ්ස් කියලා වර්ග. ඉතින් මෙන්න මේ ඩෑෂ්බෝඩ්ස් උත් ArcGIS online වල ඉතාම ප්‍රචලිත දෙයක්. ඔබ පසුගිය කාලේ විශාල වශයෙන් දැක්ක ජෝන් හොප්කින්ස් යුනිවර්සිටි එකේ COVID ඩෑෂ්බෝඩ් එකත් මේ ArcGIS online වලින් හදපු ඩෑෂ්බෝඩ්. මේ ඩෑෂ්බෝඩ් එකේ සමරි එකක් ඔයගලන්ට බලන්න පුළුවන් ලෝකයේ තිබෙන COVID වල තත්. ඒතර මේකට data ගේන ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්.
ඔටෝමේටඩ් ක්‍රම සහ මැනුවල් මෙතඩ්ස් ගණනාවකින් තමයි මේ ඩෑෂ්බෝඩ් එකට data ගේන්නේ. අපි බොහෝ අවස්ථාවලදී ඩෑෂ්බෝඩ්ස් පාවිච්චි කරනවා මේ ෆීල්ඩ් එකේ data monitor කරන්න. කියන්නේ app එකකින් data collect කරන අවස්ථාවේදී මේ data monitor කරන්න. data collection එක monitor කරන්න අපි මේ ඩෑෂ්බෝඩ්ස් කියන ඒවා පාවිච්චි කරනවා. මම ඔබට එක ඩෑෂ්බෝඩ් එකක් පෙන්වන්නම්. මේ තියෙන්නේ එක්තරා ඩෑෂ්බෝඩ් එකක්. ඔබට පේනවා ඇති මෙහි දත්ත වල ස්වභාවය අනුව අපිට charts අපි මේකට කියනවා මේ වගේ එකකට ඉන්ඩිකේටර් එකක් කියලා. මේ වගේ දේවල් අපිට charts විදිහට එකතු කරන්න පුළුවන්. ඒකේ අවස්ථාව තමයි විශේෂත්වය තමයි මේකේ ෆිල්ටර් කරන්න පුළුවන් data. ඒ කියන්නේ ඔබ යමක් ක්ලික් කරාම ඒ data ඒ අනුව ෆිල්ටර් වෙනවා. ඒ වගේම අපි zoom කරද්දී අපේ data අපේ zoom කරන area එක අනුව ෆිල්ටර් කරගන්න. ඒ වගේ ඉක්මනින් තොරතුරක් බලා ගන්න තමයි මේ dashboards කියන දේ හදලා තියෙන්නේ. විශේෂයෙන්ම wide screen එකක හදන්න පුළුවන් විදිහට තමයි dashboards නිර්මාණය කරලා තියෙන්නේ. මේ dashboard අපි requirements හොඳින් අධ්‍යයනය කරලා අපේ නිර්මාණශීලීත්වය යොදනවා නම් අපිට මේ dashboards ඉතාමත් ප්‍රබල sannivedana මාධ්‍යයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් තමයි අර ජෝන් හොප්කින්ස් යුනිවර්සිටි එකේ dashboard එක අපි හඳුනාගෙන තියෙන්නේ. හොඳයි. ඊළඟට අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. මේ අපි දැන් සාකච්ඡා කරන්නේ මේකේ තිබෙන apps වර්ග පිළිබඳව. app builders පිළිබඳව කතා කරා, dashboards පිළිබඳව කෙටියෙන් කතා කළා. ඒ වගේම තිබෙන තවත් දෙයක් තමයි ඉක්මනින් deploy කරන්න පුළුවන්. නැත්නම් ඉක්මනින් සකස් කරන්න පුළුවන් data collection apps. නැත්නම් smart forms කියලා අපි කියනවා. මේ වගේ apps ගණනාවක් තිබෙනවා. මේවාට අපි කියනවා inbuilt apps කියලා. ඒකට ArcGIS online ඕනම account එකක මේ වගේ apps තියෙනවා. සමහර apps වෙනම ගන්න ඕන apps කීපයක් තිබෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ field maps කියන app එක ඒකේ inbuilt app එකක් විදිහට තමයි වැඩ කරන්නේ. එනේ field එකේ ඉඳලා අපිට mobile එකකින් data collect කරන්න පුළුවන් විදිහ app එක. ඒ වගේම තවත් app එකක් තිබෙනවා. මෙන්න මේක survey 123 කියන app එක. මේ app එක පාවිච්චි කරලා අපිට සාමාන්‍යයෙන් පුළුවන් data collection එකක් නැත්නම් අපි questionnaire survey එකක් පාවිච්චි කරලා data collect කරගන්න තමයි අපිට මේකෙදි හැකියාව තියෙන්නේ. දැන් මෙතන පේනවා ඇති මෙන්න මේ වගේ කඩදාසි ෆෝම් එකක් අපිට හැකියාව තිබෙනවා ස්මාර්ට් ෆෝම් එකක් බවට පත් කරගන්න. ඒකේ ඇඩ්වාන්ටේජ් එක තමයි අපි අර data entering කියන එක. අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන කඩදාසි වල data ගොඩක් එකතු කරලා අපි ආයි ඒක data enter කිරීමක් මේ ස්මාර්ට් ෆෝම් එකක් කියන එකේ අදහස තමයි ෆෝම් එකක් විදිහට මේවා ඩිසයින් කිරීම. දැන්ටමත් ඔබ මේ වගේ ෆෝම්ස් පාවිච්චි කරනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට ලොකේෂන් එකත් එක්ක data collect කරන්න පුළුවන්. ඒ වගේම accuracy වැඩි කිරීමෙන් collect කරන්න පුළුවන් ක්‍රමවේදත් මේ apps හරහා කරන්න පුළුවන්. කියන්නේ high end GPS device එකකින් වැඩ කරන්න පුළුවන් mobile apps විදිහට වැඩ කරන්න පුළුවන් දේවල් තියෙනවා. හොඳයි. ඉතින් මේ වගේ මේ ප්‍රශ්නාවලි නිර්මාණය කරන සමහර අවස්ථාවලදී අපි පාවිච්චි කරනවා සරල ක්‍රමවේද එකක් තමයි මේ Excel වගේ මෘදුකාංගයක් පාවිච්චි කරලා මේ questionnaire එක ප්‍රශ්නාවලිය ඩිසයින් කරන එක. ඉතින් ඒකට අපි පාවිච්චි කරන app එක තමයි survey 123 කියලා කියන්නේ. ඒ වගේ දේවල් මම කීපයක් සාකච්ඡා කළේ මේ apps වල තිබෙන තොරතුරු පිළිබඳව හඳුන්වා දෙන්න. එතකොට මේ apps කොහෙද තියෙන්නේ? මේ වගේ ArcGIS online පද්ධතියක් ගත්තොත් ඒ පද්ධතිය තුල apps තියෙන තැනක් තියෙනවා. එතනම apps අපිට හඳුනා ගන්න පුළුවන් මේ පද්ධතිය තිබෙන app launcher එකක්. මේ කුස තුල අපිට apps හඳුනා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙතන තියෙනවා ArcGIS online map viewer මේ වගේ survey 123 dashboards මේ වගේ දේ. දැන් ඔබ
survey 123 කියන app එක සමහරට භාවිතා කරලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ නොදන්නා වුණාට ඔබ මේ registration වලදී පාවිච්චි කරපු form එක survey 123 වලින් හදලා තිබුණා. ඒ survey 123 කියන app එක පාවිච්චි කරලා forms නිර්මාණය කරන්න පුළුවන්. මේ තියෙන dashboards මේ විදිහට apps ගණනාවක් තිබෙනවා. විශාල ප්‍රමාණයක් තිබෙනවා මේ පද්ධතිය හා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව දැන් කෙනෙකුට අවශ්‍ය නම් WebGIS සාමාන්‍ය මේ විදිහේ software එකක් විදිහට නැත්නම් software as a service කියන මොඩල් එකේ නැතුව කෙනෙකුට WebGIS තමන්ටම අවශ්‍ය විදිහට වෙනස් කරගෙන පාවිච්චි කරන්න අවශ්‍ය නම් ඒකට වෙනම developer tools තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට අවශ්‍ය නම් මේ කෝඩ් ලියලා අපි පෙන්නපු widget එකක් ඒ කෝඩ් එක මුලින් ඉඳන්ම ලියලා කෙනෙකුට කරන්න අවශ්‍ය නම් ඒකට වෙනම තිබෙනවා ArcGIS developer site එකක්. ඒ developer site එකේදී ඔබට වෙනම applications නිර්මාණය කරන්න අවශ්‍ය තොරතුරු තිබෙනවා. ඒ වගේ application එකක් හදද්දී ඒකට data ගේන්න අපි ArcGIS online එක පාවිච්චි කරනවා. ඇතැම් අවස්ථාවලදී ArcGIS online වගේ පද්ධති පාවිච්චි කරලා ඒකේ data host කරලා මෙන්න මේ වගේ developer site එක පාවිච්චි කරලා අපි වෙනම data applications හදන අවස්ථා තිබෙනවා. ඒ අවශ්‍යතාවය අනුව තමයි මේ කියන නිර්මාණ කරන්නේ. ඒ වගේම තමයි ඇතැම් developer sites තිබෙනවා කෙනෙකුට අවශ්‍ය නම් open source වලින් develop කරන්නේ. ඒ open source development වලට ArcGIS වලින් services විදිහට ගේන්න පුළුවන්. ඒ විදිහ integrations කියලා අපි හඳුන්වන විවිධ ක්‍රමවේද ඔස්සේ පාවිච්චි කරන්න අවස්ථාව තියෙනවා. මේ developers.arcgis.com කියන site එකට ගිහින් බලන්න. මේ තුල WebGIS වල ඊළඟ අධිකර. ඒ කියන්නේ සරල WebGIS ආරම්භ කරන්න ArcGIS online පාවිච්චි කරන්න පුළුවන්. නමුත් කෙනෙකුට ඊටත් වැඩිය සංකීර්ණ අවස්ථාවලට යන්න මේ වගේ developer resources available ඒ වගේ දේවලුත් තියෙන බව මතක තියාගන්න. ඔව්. ඉන්න අනතුරුව මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ArcGIS online වල තිබෙන වෙනත් පහසුකම් කීපයක් පිළිබඳව. එකක් තමයි මෙන්න මේ කියන extensions කීපයක් තිබෙනවා ArcGIS online වල. එකක් අපි හඳුන්වනවා ArcGIS hub කියලා. එතකොට මේ hub එක කියන්නේ මේ විශාල users ප්‍රමාණයක් එකතු කරලා යම්කිසි කාර්යයක් කරන්න හදන පද්ධතියක්. මේ වගේ පද්ධතියකට log වෙන්න ArcGIS online account ම අවශ්‍ය නැහැ. social media accounts වගේ දේවල් වලුත් log වෙන්න පුළුවන් විදිහට තමයි මේ ArcGIS hub කියන එක හදලා තියෙන්නේ. මේක පාවිච්චි කරන්නේ විශාල වශයෙන් data gather කරන්න ඕන නැත්නම් open data portal එකකට වගේ දෙයකට තමයි මේක පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ ඇත්තටම COVID වලට හදලා තියෙන hub templates කීපයක්. අපි ලංකාවේදීත් මේ template එකක් පාවිච්චි කරා. මේ template එක පාවිච්චි කරලා COVID පළවෙනි wave එකේදී විශාල applications ප්‍රමාණයක් නිර්මාණය කරලා තිබුණා. ඉතින් ඒ වගේ දේවල් වලට මේ hub කියන කොටස පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව තිබෙනවා මේ වසර තුල අලුතෙන් එකතු වුණු කොටස් කීපයක්. ඒ පිළිබඳව අපි තවමත් අධ්‍යයනය කරනවා. ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් ඔබට කරන්න. එකක් තමයි ArcGIS velocity කියන එක. මෙතනදී වෙන්නේ real time data නැත්නම් අපි කියනවා IoT sensors වලින් එන data එකතු කරගෙන විවිධ දේවල් කරන්න පුළුවන් විදිහ පද්ධතියක්. ඉතින් මේකත් WebGIS වලම කොටසක් මේ real time data ගේනවා කියන එක. මේකටත් පාවිච්චි කරන කොටසක් තමයි මේ velocity කියලා අපි හඳුනාගන්නේ. ඒකම මේ වසරේ user conference එක නැත්නම් S3 user conference එක තුලදී හඳුන්වලා දුන්න අලුත්ම කොටස තමයි ArcGIS image කියන එක. ඇත්තටම image processing කරන්න අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ desktop මෘදුකාංග බොහෝ අවස්ථාවලදී. නමුත් web එකේදී image processing නැත්නම් raster data functions මේ pixel වල තිබෙන functionalities කරන්න පුළුවන් එකක් තමයි මේ image කියලා කියන්නේ. මේක ඉතාමත් අලුත් මේ විදිහ පද්ධතියක් මේ වසරේදී මේකට එකතු වුණා. ඉතින් මේ සියල්ලෙන්ම අපි අදහස් කරේ ඇත්තටම ArcGIS online කියන ප්‍රොඩක්ට් එක කියන දේ ඔයගලන්ට කියලා දෙන්න පමණක් නෙවෙයි. ඇත්තටම මේක ලෝකේ පවතින ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ අපි desktop based GIS මෘදුකාංග භාවිතා කළාට මේ මෘදුකාංග දැන් ක්‍රමානුකූලව මේ වෙබ් එක වැඩ කරන මට්ටමට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම
ArcGIS Pro එක ගත්තත් අපි වෙබ් එකකින් data access කරන්න සහ publish කරන්න පහසු වෙන්න තමයි ඒකේ පද්ධතිය හැදලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ මීළඟ ට්‍රෙන්ඩ් එක මේ තනි පරිගණකවල භාවිතා කරන GIS නෙවෙයි. ඊට එහා ගිහිල්ලා අපිට satellite images අවශ්‍ය නම් අපි පරිගණකයේම ගබඩා කරලා තියෙන්න අවශ්‍ය නැහැ. ඒක වෙනත් පෝර්ටල් එකකින් අපිට access කරලා ඒ analysis එක කරගන්න පුළුවන් විදිය ක්‍රමවේද තමයි දැන් දියුණු වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඔබට මේ ArcGIS online පිළිබඳව ඉගෙන ගන්න ඕනෑ තරම් resources තිබෙනවා. විශේෂයෙන්ම S3 වෙබ්සයිට් එක ගත්තොත් ඒ වෙබ්සයිට් එකේ trainings කියන කොටස යටතේ ඔබට ArcGIS online පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි Learn ArcGIS කියන site එකකිනුත් ගොඩාක් තොරතුරු තිබෙනවා, tutorials තිබෙනවා. ගොඩාක් free resources තිබෙනවා මේ වගේ දේවල් ඉගෙන ගන්න. කියන්නේ අපි මේ වගේ දේවල් ඉගෙන ගන්න එකෙන් අපි අදහස් කරන්නේ මේකම පාවිච්චි කරන්න කියන එක නෙවෙයි. ඔබ තුල ඒ විවිධ හැකියාවන්. ඒ කියන්නේ අපි GIS පාවිච්චි කරන අය වෙන්න පුළුවන්. ඔබට web GIS පිළිබඳ විවිධ අත්දැකීම් කරන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න මේ පද්ධති මේ තියෙන වෙබ් අඩවියෙන් භාවිතා කරන්න. ඊට අමතරව අපේ ආයතනය තුල අප විවිධ පුහුණු වැඩසටහන් කරගෙන යනවා. විශේෂයෙන්ම ආයතනවලට අනුකූලව තමයි අපි පුහුණු කටයුතු කරන්නේ. විශේෂයෙන් අපේ අරමුණ එක පුහුණුවක් කරලා, ඒ කියන්නේ සාමාන්‍ය පුහුණු වැඩසටහනක් කරලා යන එක නෙවෙයි. සාමාන්‍යයෙන් ආයතනයකට අදාළව පුහුණු වැඩසටහන් වෙනස් කරමින් තමයි අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන්. නමුත් මේ වගේ ArcGIS online වගේ අලුත් දේවල් උගන්වන්න ලංකාවේ තියෙන resources සාමාන්‍යයෙන් අඩුයි. ඉතින් අපේ ආයතනය තුලින් වැඩසටහන් කීපයක් තිබෙනවා. එකක් beginnersලට ArcGIS online මුල සිට ඉගෙන ගන්න අයට beginners program එකක් තියෙනවා. ඊට අමතරව ඒකේ advanced workflows කියලා වෙනම program එකක් සහ විශේෂයෙන් මේ field apps survey 1 2 3 සහ dashboards කියන දේවල් පිළිබඳව ඉගෙන ගන්න වෙනම course එකක් විදිහට courses 3ක් දැනට අපි design කරලා තියෙනවා. ඉතින් මේ තියෙන ඇත්තටම beginners course එකක තිබෙන කොටස් කීපයක්. නැත්නම් WebGIS කියන්නේ කුමක්ද සහ ඒ අදාළව අද මම සාකච්ඡා කරපු සමහර දේවල් ඊට වැඩි practical sessions ගණනාවක් එක්ක කරන එක තමයි මේ වගේ course එකකදී අපි සිදු කරනු ලබන්නේ. ඉතින් මේ පිළිබඳවත් මා දැනුම් දීමට අපේක්ෂා කරා මේ training මේ webinar එක තුලින්ම. ඉතින් මේ විදිහට අද අපි දවසේ කතා කළේ ArcGIS online සහ WebGIS භාවිතා කරන එක්තරා මාධ්‍යයක් පිළිබඳව. ඒ කියන්නේ මේකට අපි කියන්නේ software as a service කියලා. software එක service එකක් විදිහට ලැබෙන අවස්ථාව. ඉතින් අපි බලමු ඔබට තියෙන ගැටලු මොනවද කියලා. ඔබට ගැටලුවක් තිබෙනවා නම් ඔබේ webinar එකේ raise hand කරන්න පුළුවන්. මේ raise hand කිරීම තුළින් අපිට ඔබට සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව අපි බලමු chat එක හරහා ලැබිලා තියෙන ගැටලු මොනවද කියලා. ඔව් සුපුන් අපිට ගැටලුවක් මතුවලා තියෙනවා Q&A එක හරහා. අපෙන් අහලා තියෙනවා database එකක් කියන්නේ additional database එකක් directly මේ connect කරන්න පුළුවන්ද CSV හැර කියලා. එතනදී අදහස් කරලා තියෙනවා relational or non relational database එකක් කියලා. සුපුන් ඒට උත්තරයක් ලබා දෙන්න පුළුවන්ද? ඔව් ඇත්තටම අපි databases connect කරන ක්‍රමවේද කීපයක් තිබෙනවා. එකක් අපිට පුළුවන් මේ ඇත්තටම අපි ඒකට කියනවා enterprise geo database එකක් කියලා. ඒ කියන්නේ අපිට relational database එකක් ගත්තොත් SQL server හරි Postgres වගේ relational database එකක geo database එකක් බවට පත් කරලා ArcGIS server එකක් කරා service එකක් විදිහට අරගෙන අපිට ArcGIS online එකට ගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. නැත්නම් වෙනත් application එකක් develop කරන්න පුළුවන්. ඒ develop කරන application එකට වෙනම databases වෙනම configure කරන්නත් පුළුවන්. ඒ ක්‍රමවේද දෙකම අපි ලංකාවේ කරලා තියෙනවා. يعني උදාහරණයක් විදිහට GIS කොටස ArcGIS පැත්තෙන් ගේනවා නැත්නම් වෙනත් relational නොවන database එකක්. උදාහරණයක් විදිහට සාමාන්‍ය database එකක තියෙන තොරතුරු අපි ගේනවා මෙන්න මේ කියන පද්ධතියට. වෙනම application එකක් develop කරලා කරපු අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අවස්ථා දෙකක් තියෙනවා. නමුත් ArcGIS online එකට ගන්නවා නම්
වඩාත් පහසුයි ArcGIS සර්වර් එකක් කරා ඒ වගේ ක්‍රමවේදයකට data ගන්න ඕන වඩාත් පහසුයි. මම හිතනවා මේ පිළිතුර ප්‍රමාණවත් වෙයි කියලා. ඔව් මම හිතන්නේ අපිට ප්‍රශ්නයක් තියෙනවා රෙස්සන් කරලා තියෙනවා නදීර කුලපති. ඔව් ඔබට අන්මියුට් කරලා ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්. sorry නදීර කුරුප්පු. නදීකා කුරුප්පු sorry. දැන් මෙතනදී දැන් ඔයගොල්ලෝ ඇත්තටම ඔය දෙන්නේ මේ ඒ කියන්නේ රෙඩිමේඩ් software එකක් නේ. ඔතෙන් නේ. hello. ඔව් එකක් එනවද? ඔව් ඇහෙනවා. ඔව් දැන් ඔයගොල්ලෝ ඔතනදී ඔය ඉන්ට්‍රොඩියුස් කරන්නේ රෙඩිමේඩ් software එකක් නේ. දැන් අපිට ඒකෙදී කස්ටමයිස් කරගන්න ඒ කියන්නේ ඉස්සරහට දැන් අපි software එක අපි ගන්නවා කියලා හිතමුකෝ. අපි ඔෆිස් එකේ හරි මොකට හරි අපි මේකට ගන්නවා කියලා හිතමුකෝ. එතකොට අපිට ඉස්සරහට ඒකට අපිට ඕන විදිහට අපිට ඩෙවලොප් කරගන්න. එතකොට ඒ පැත්තෙන් තියෙන ෆැසිලිටිස් මොනවද තියෙන්නේ? ඔව් එකක් තමයි දැන් මේ රෙඩිමේඩ් software එක තුලත් තිබෙනවා අර මම කිව්ව app builder apps ඒවා අපි කරගන්න ඕනේ දෙහිම කරගන්න. ඔව් එකක් තමයි ඒවා ආයතනය තුලම ට්‍රේනින් එකක් ලබා දීලා ඒවා කරගන්න ඒ කැපැසිටි එක හදාගන්න පුළුවන්. ඒක එකක්. අනිත් එක තමයි සමහර ආයතන තිබෙනවා ඒගොල්ලන් ඒක කරන්නේ සමහරවිට අපිට වෙන්න පුළුවන් නැත්නම් වෙනත් කන්සල්ටන්ට් කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ වගේ වෙන මේක ලබා දීලා ඒගොල්ලෝ හරහා ඒ ඇප්ලිකේෂන් ඩෙවලොප් කරන අවස්ථා තියෙනවා. ඒ ක්‍රමවේද දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව සමහර ආයතන තිබෙනවා අර දැන් රෙඩිමේඩ් software එක පාවිච්චි නොකර ඒගොල්ලොම මේකේ තියෙන back end එකෙන් සමහර දේවල් පමණක් අරගෙන ඒගොල්ලොම ඇප්ලිකේෂන්ස් නිර්මාණය කරනවා. කියන ආයතනය තුල ප්‍රෝග්‍රෑමර්ස්ලා පාවිච්චි කරලා එහෙම කරන අවස්ථා. ඒක එතකොට අපි ක්ලවුඩ් එකේ තමයි ඔක්කොම මේ අපි වැඩ කරන්නේ. එතකොට මොකද්ද ඒගොල්ලෝ දෙන්නේ එහෙම වුණාම අර යූසර් ලයිසන්ස් ද දෙන්නේ එහෙම يعني යූසර්ස්ලා අනුවද ඔයගොල්ලෝ අපිට ඇප් එකට ලොග් වෙන්න දෙන්නේ එහෙමද මොකක්ද දන්නේ නැහැ ක්ලවුඩ් එකට. ඔය එකක් තියෙනවා යූසර් ලොගින් බේස් ඒ කියන්නේ මෙතන ලොගින්ස් වර්ග තියෙනවා named user කියලා. ඒ named user base යන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඊට අමතරව සමහර ආයතන තිබෙනවා දැන් user logins මේකෙන් පාවිච්චි කරන්නේ නැතුව එයාලා වෙනම user login system එකක් පාවිච්චි කරලා ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඒගොල්ලන්ගේ ආයතනයේ තියෙන වෙන database එකක නැත්නම් වෙන enterprise logins පාවිච්චි කරලා මේකේ තියෙන user logins නැතුව මේකෙන් service විතරක් අරගෙන ඒ කියන්නේ GIS data host කරන්න පමණක් මේක අරගෙන login system එක වෙනම manage කරන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ එකක් අපි කරා electricity පැත්තට එතනදී උනේ user logins වෙනමම manage කරපු එක. ඔව් එතකොට security පැත්ත කොහොමද දැන් අපි cloud නම් අපේ data තියන්නේ. එතකොට ඒ පැත්ත එතනදී security පැත්ත ඔයගොල්ලෝ කොහොමද cover කරන්නේ? මේකේ වෙනම තියෙනවා. ඒ කියන්නේ encryptions ඒ වගේම security පැත්ත වෙනම ArcGIS online එක ගත්තොත් ඒක පාවිච්චි කරන්නේ Amazon cloud එක Azure ඒ වගේ cloud platforms ඒවා provide කරන security level එක ඒකේ තියෙනවා. ඒගොල්ලෝ දෙන එක තමයි අපි ඒකට තමයි ඔව්. හරි. හොඳයි. වෙනත් ගැටලු තිබෙනවද? ඔව් ඇත්තටම සුපුන් මිස්ටර් සුපුන් ඊළඟට අපිට රේස් හෑන්ඩ් කරා ඉනෝකා සඳමාලි ඉනෝකා සඳමාලි ඔයාලට ප්‍රශ්න යොමු කරන්න පුළුවනි. Okay. සුපුන් අපෙන් තව ප්‍රශ්නයක් යොමු වෙලා අපිට තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. velocity model එකකට කොහොමද sensors use කරන්නේ සහ කොහොමද ඒවා create කරන්නේ කියලා. මේකට උත්තරයක් ඔයාලට දෙන්න පුළුවනිද? ඇත්තටම velocity එක අපි තාම ලංකාවේ නම් අපි මේ velocity එක සම්බන්ධයෙන් applications කළේ නෑ. නමුත් velocity එකට ඒ කියන්නේ විවිධ sensors වලින් data ගේන්න පුළුවන්. ඒ කියන්නේ real time මම දැකලා තියෙන trainings කීපයකට මම සහභාගී වෙලා තිනවා. ඒවයිදි මම දැක්කේ ගොඩක් ඔය real time data ගේන tracking වෙන්න පුළුවන්. නැත්නම් temperature ඔය වගේ විවිධ sensors වලින් data
ගේන්න පුළුවන් ඒකේ කනෙක්ටර්ස් විදිහට තියෙනවා. ඒ කියන්නේ කනෙක්ටර්ස් විදිහට ඒවා මුලින්ම මොඩල් කරගන්නවා. ඒ විදිහට තමයි ඒක වැඩ කරන්නේ. ඉතින් ඒ වගේ ඇප්ලිකේෂන් එකක් අපි තාම ඒක පිළිබඳව කරේ නැහැ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ වගේ velocity වගේ එකක වෙනමම ඇප්ලිකේෂන්ස් කීපයක් ලංකාවේ කරන්න. මේක ගොඩක්ම අලුත් එකක්. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන ඒ වගේ දේවල් ටිකක් කරන්න අපිට ශ්‍රී ආයතනයේ ගොඩක් ඒ සම්බන්ධයෙන් දැනට කරලා තියෙනවා. ඉතින් ඔබට අවශ්‍යතාවයක් තිබෙනවා නම් අපිට ඒ සඳහා ඉන්න ඒ කියන්නේ අපි අපේ මට්ටමින් ඉහළ රීජනල් ලෙවල් එකේ සිංගප්පූර් ලෙවල් එකේ නැත්නම් US ලෙවල් එකේ හරි ඉන්න එක්ස්පර්ට් කෙනෙකුට ඔයගොල්ලන්ව ඩිරෙක්ට් කරන්න පුළුවන්. ඕකේ. ඊළඟට අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා Google Earth images analyze කරන්න පුළුවන්ද කියලා WebGIS වල. ඇත්තටම ගොඩක් වෙලාවට අපිට ඉමේජස් අපි සාමාන්‍යයෙන් ඇනලයිස් කරද්දිත් අපි දන්නවා ඒවා බෑන්ඩ්ස් ගණනාවක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් ඉතින් මම දන්න පරිදි නම් අපි Google Earth එකකින් වෙනම සේව් කරලා ගන්න ඉමේජ් එක ගොඩක් වෙලාවට අපිට RGB කියන බෑන්ඩ්ස් කීපේ පමණයි තියෙන්නේ. අපිට සාමාන්‍ය අර vegetation analysis එකක් කරන්නත් infrared band එක වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපිට satellite images වෙනම අවශ්‍ය වෙනවා ඒ වගේ දේවල් කරද්දී. ඉතින් ඒක WebGIS වලට ගත්තත් බෑන්ඩ්ස් කීපයක් අවශ්‍ය වෙනවා. අපි NDVI කියන එක කරන්න නම් අපිට අනිවාර්යෙන් red band එකත් IR band එකත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ remote image processing වල තියෙන මූලධර්ම වෙනස් වෙන්නේ නැහැ. WebGIS භාවිතා වුණත් මේ මූලධර්ම මේ විදිහටම පාවිච්චි වෙනවා. ඕකේ. ඊළඟට තව ප්‍රශ්න කීප දෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා. beginner course එකට register වෙන්න බැරි වුණා. තාමත් register වෙන්න පුළුවන්ද සහ course එකේ cost එක කොහොමද කියලා. සුපුන් ඔයාලට ඒ ගැන අදහසක් දෙන්න පුළුවන්ද සුපුන්? ඔව් ඇත්තටම අපි beginners course එකක් දැනට launch කරලා තියෙනවා. අපේ registration එක අපි මං හිතන්නේ 25 වගේ වෙනකන් තමයි අපි open කරලා තිබුණේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒක මේ COVID තත්ත්වෙත් නිසා මං හිතන්නේ lockdown ප්‍රශ්න තිබිච්ච නිසා ගොඩක් අයට සමහරට ඒකට සහභාගී වෙන්න ඒ registration ගැටලුවක් ඇති වෙලා තියෙනවා. අපි නැවතත් අපි උත්සාහ කරන registration link එක share කරන්න. ඒ එක්කම අපි බලමු registration link එකත් එක්කම ඒකේ profile එකක් එවනවා. ඒ profile එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒකට අදාළ details ටික. ඒ කියන්නේ train කරන්නේ කොහොමද, content එක කොහොමද සහ ඒකේ තියෙන යම් assignments assessment criterias මොනවද කියන දේවල් ඒ document එකක් විදිහට share කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඒ interest තියන අය අපිට email එකක් එවන්න නැත්නම් අපිට ඒගොල්ලන්ට email එකක් යොමු කරන්නත් හැකියාව තියෙයි මං හිතනවා. හොඳයි ඊළඟට ගැටලුවක් ඉදිරිපත් කරලා තියෙනවා. රත්තරන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. open software stack එකක් කොහොමද use කරන්නේ PostgreSQL කියලා සහ ඒකෙන් කොහොමද create කරන්නේ web application එකක් එහෙම නැත්නම් වෙනත් එකකින් කොහොමද data feed කරන්නේ Postgres වලට කියලා අහලා තියෙනවා. සුපුන් ඒකට ඔබට උත්තරයක් දෙන්න පුළුවන්ද? ඔව් ඇත්තටම දැනට අපි ලංකාවේ Postgres ඉන්ටිග්‍රේට් කරලා තියෙන ඇත්තටම ප්‍රධාන ආයතනයක් තිබෙනවා ලංකාවේ. ඒගොල්ලන්ගේ databases Postgres වලින් තියෙන්නේ. එතකොට මේ databases අපි ArcGIS server එකත් එක්ක තමයි පාවිච්චි කරන්නේ. නැත්නම් ArcGIS Enterprise කියන මට්ටමත් එක්ක තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි ArcGIS online එක මම කිව්වා ඒක cloud based. එතකොට ඒකේ back end එක අපිට database එක අපිට වෙනස් කරන්න බෑ. ඒක back end එක තියෙන්නේ cloud එක, Amazon cloud එක සහ Azure සහ S3 වල තියෙන යම් cloud platforms වල. ඒතකොට ඒකේ back end එකේ තියෙන database එක නෙමෙයි මම කතා කරන්නේ. අපි හිතන්න අපේ ආයතනයක් තුල හරි අපි ගන්න වෙනත් server එකක හරි අපිට deploy කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. එකක් අපිට Postgres කියන database එක පාවිච්චි කරලා අපිට ඒක geo database එකක් බවට පත් කරන්න පුළුවන්. geo database එකක් කියන්නේ
ArcGIS වලට compatible data format එකක්. එතනදී වෙනම ArcSD කියලා ටෙක්නොලොජි එකක් පාවිච්චි කරනවා. ඒ ටෙක්නොලොජි එකෙන් කරන්නේ non spatial තියෙන database එක ඇතුළට spatial components එකතු කරනවා. හරියට post GIS එක add වෙනවා වගේ අපි ArcSD කියන එකේ තියෙන schemas add කරනවා. ST geometry කියලා එහෙම තියෙනවා. ඒ geometry තියාගන්න පුළුවන් වෙන්න Postgres එක අපිට ඕන විදිහට හදාගන්න. ඊට පස්සේ Postgres එකට පාවිච්චි කරලා අපිට හරියටම layers එකේ store කරන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම කිව්වොත් අපිට මේ ඒකේ සාමාන්‍ය geo database එක තියාගන්නවා වගේම point line polygon අපිට ArcMap එකකින් හරි ඒ වගේ මුදුකාංගයකින් අපිට සරලව ඒක තුල ගබඩා කරන්න පුළුවන්. ගබඩා කරලා ඒකෙන් services අරගෙන අපි web applications නිර්මාණය කරනවා. ඒ වගේ අවස්ථා කිහිපයක්ම ලංකාවේ පාවිච්චි කරලා තියෙනවා. ඒ විදිහට අපි ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා. ඊට අමතරව වෙනත් ක්‍රමවේද දැනට අපි භාවිතා කරලා නැහැ. ඒක තමයි ප්‍රධානම. ඒ කියන්නේ geo database එකක් විදිහට Postgres එක පාවිච්චි කරලා ඒ කියන්නේ hybrid solution එකක්. commercial සහ open source කියන දෙක එකතු කරලා තමයි එතනදී system එක හදලා තියෙන්නේ. ඒ වගේ එකක් ලංකාවේ හොඳට පාවිච්චි වෙන live user sites තියෙනවා. ඒ වගේ ඒක සාර්ථකව පාවිච්චි කරපු අවස්ථා තියෙනවා. සුපුන් රේස් හෑන්ඩ් කරලා තියෙනවා අම්මා ගමගේ ඔයාලට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවනි. අම්මා ගමගේ ඔයාලට අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඕකේ. සුපුන් අපිට තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. Google Earth Engine එකේ තියෙන output එකක් directly AGL එක layer එකක් විදිහට add කරන්න එහෙම නැත්නම් ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා අපෙන්. ඔව් මම ඇත්තටම Google Earth Engine එක ගැන නම් ගොඩක් මා ඒ පිළිබඳව හදාarලා නැහැ. හැබැයි අපිට මේ data format එක මොකක්ද කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙන් එන data format එක කුමක්ද කියලා කියන්න පුළුවන් නම් අපිට ඒක මේකට compatible ද කියලා බලන්න පුළුවන්. බොහෝ විට compatible වෙන්න පුළුවන්. මොකද ඒ වගේ වෙනත් system එකක data අනිවාර්යෙන් ගන්න පුළුවන් කුමන හෝ ක්‍රමවේදයක් තියෙනවා. අපිට data format එක ගැන කියන්න පුළුවන් නම් එකෙන් එන data format එක හොය නැත්නම් link එක එන විදිහ ගැන හරි අපිට කියන්න පුළුවන් නම් අපිට ඒ පිළිබඳව හරියටම කියන්න පුළුවන් වෙයි. මිස්ටර් මෙවන් බණ්ඩාර ඔබට තව ඒ පිළිබඳව දැන ගැනීමට අවශ්‍යතාවයක් තිබෙනවද? එහෙමනම් රේස් හෑන්ඩ් කරොත් ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. මිස්ටර් මෙවන් බණ්ඩාර. ඕකේ මම හිතන්නේ මිස්ටර් මෙවන් බණ්ඩාරට ප්‍රශ්න දැන් ඉදිරිපත් කරන්න පුළුවන් මම හිතන්නේ. හලෝ. ඔව් මිස්ටර් මෙවන්. සුපුන් මට දැනගන්න ඕනේ දැන් මේකේ දැන් ගොඩක් වෙලාවට දැන් අවුට්පුට් එක ඒ කියන්නේ ඉමේජ් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ ඉමේජ් එක පාර්ට්ම ප්‍රොසෙස් කරලා යන ඉමේජ් එකක් විදිහට එනවා. ඒ ඉමේජ් එක කෙලින්ම මේ ඒ කියන්නේ මොකක් හරි කන්වර්ෂන් එකක් නැතුව එක පාර්ට්ම ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ ඒක එච්චර හදාරලා නැති නිසා ඒක දන්නේ නැතුව ඇති නේද? ඒ කියන්නේ මෙහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් ඉමේජ් එක එන්නේ local file එකක් විදිහටනේ නේද? local file එකක් විදිහටනේ. දැන් online එකට හරි නැත්නම් අපි ArcGIS server එකකට හරි දැන් අපි ඔක සමහරට දාන්න නම් අපිට ඒක post කරලා සාමාන්‍යයෙන් දැන් ඔය images එන raster formats කීපයක් තියෙනවා ArcGIS online වලට උනත් access කරන්න පුළුවන්. එකක් support කරනවා. tile service කියලා වර්ගයක් තිබෙනවා. ඒ වගේ වර්ගයක් විදිහට අපිට ඒක පබ්ලිෂ් කරගන්න පුළුවන් නම් ලින්ක් එකක් විදිහට අපිට මේකට ගේන්න පුළුවන් වෙයි. නැත්නම් අපිට වෙනම අප්ලෝඩ් කරන්න try කරන්න පුළුවන්. ඒකත් එක possibility එකක්. වගේ කොහොමත් format එක පොඩ්ඩක් බලන්න ඕනේ ඒක හරියටම කරන්න නම්.
හරි සුපුන් අනේ thank you very much. හරි thank you right Okay. සුපුන් අපිට තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා ArcGIS එකේ Python coding වලින් analyze කරන්න පුළුවන්ද කියලා. ඔව් ඇත්තටම Python භාවිතා වෙන අවස්ථා කීපයක් තිබෙනවා. එකක් ArcGIS වල තියෙන model builder හරි නැත්නම් වෙනම Python console එකක් තියෙනවා Python script කරන්න පුළුවන්. ඒ විදිහට desktop level එකේ Python පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව තිබෙනවා ArcGIS Pro එක සහ මේ ArcGIS Enterprise නැත්නම් online එකේ තියෙනවා Jupyter Notebooks කියලා වර්ගයක්. Jupyter Notebooks වලදී අපි Python වලින් automate කරනවා. ඒ කියන්නේ උදාහරණයකට අපි මේක ලංකාවේ මුලින්ම කරේ COVID අවස්ථාවේදී එක්තරා වෙබ් අඩවියකින් ලබා දුන්න API එකක් ArcGIS dashboard එකකට configure කරන්න. ඒ කියන්නේ වෙබ් අඩවියෙන් අපිට coordinates මොනවත් ලබා දීලා තිබුණේ නැහැ. health ministry වෙබ් අඩවියකින් තමයි data එකකින් ආවේ. එතකොට මේ data automatically දවස ගානේ update වෙනවා. එතකොට මේ update වීම ගන්න Jupyter notebook එකක් කරහා Python script එකක් වෙනම run කරා. එතකොට ඒකෙදි වෙන්නේ අර external source එකකින් data acquire කරලා ඒ data ටික CSV වලට write කරගෙන ඒ data ටික ArcGIS online එකේ තියෙන layer එකකට write කරනවා. එතකොට වෙන්නේ automatically අර dashboard එකක් update වෙනවා daily. ඉතින් අපි මේක manually තමයි try කරේ. නැත්නම් අපිට server එකක වෙනම task එකක් විදිහට run කරා නම් ඒක automated පැය කිහිපයකට වරක් ඒක run වෙන්න ලබා දෙන්නත් අපි උත්සාහ කරා. නමුත් පසු කාලේ මේ වෙබ්සයිට් එකේ යම් වෙනසක් වීම නිසා අපි ඒක දිගටම කරගෙන ගියේ නැහැ. අනිවාර්යෙන් හැකියාව තිබෙනවා අවස්ථා කීපයකදී desktop මුදුකාංගවලදී පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව යම් වෙබ් එකේදී කරන වැඩවලදීත් ArcGIS API for Python කියලා තියෙන ඕගොල්ලන්ට බලන්න පුළුවන් ගිහිල්ලා ඒක වෙනමම Python වල ගොඩාක් දේවල් තියෙනවා modules බලන්න පුළුවන්. Okay සුපුන් chat එකෙන් අපෙන් කීප දෙනෙක්ම ඉල්ලලා තිබෙනවා ඔබගේ contact number එකක් contact කරන්න කොහොමද කියලා. සුපුන් මේ සඳහා ඔබගේ contact number එක හෝ email ලබා දිය හැකිද? ඔව් එතනම පුළුවන්. දැන් මගේ contact number එක අපි මේ website මම හිතන්නේ මේ screen එකේ තියෙනවා contact numbers කෙනෙකුට අවශ්‍ය නම් මේ contact number සහ email එකට අපිට අවශ්‍ය තොරතුරක් දැනගන්න ඕන නම් අපිට ලියන්න පුළුවන්. right. මීට අමතරව වෙබිනාර් එකට සහභාගීලා තියෙන ඔබට තව මොන හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවනි මේ අවස්ථාවේදී. ඔය ඇත්තටම සුපුන් ගොඩක් දෙනෙක් ගැටලුව වෙලා තියෙන්නේ ඔන්ලයින් කෝස් එකේ කෝස් fee එක කොපමණද කොහොමද ජොයින් වෙන්නේ කියලා. මම හිතන්නේ ඒකට එම ප්‍රශ්නෙට ගැටලු උත්තරයක් ලැබුණා. ඔව් ඇත්තටම ඔව් කෝස් fee එක ගැනත් අපිට කියන්න පුළුවන්. දැනට අපි virtual course එකක් විදිහට තමයි දැනට අපි ඒක පවත්වාගෙන යන්න උත්සාහ කරන්නේ. එතකොට අපි දැනට පාවිච්චි කරනවා දැනට කෝස් එකේ fee එක විදිහට අපි මේකේ පැය ගාන ගත්තොත් පැය 10ක් සහ 12ක් කියන අතර තමයි කෝස් එක ගමන් කරන්නේ. virtual course එකක් විදිහට sessions 5ක් දැනට අපි schedule කරලා තියෙනවා. සමහරවිට ඒක එක session එකක් වැඩි කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. දැනට course fee එක 6000ක් විදිහට තමයි අපි සඳහන් කරලා තියෙන්නේ. නමුත් යම්කිසි ආයතනයකින් group එකක් හරි නැත්නම් student group එකක් හරි කණ්ඩායමක් විදිහට සහභාගී වෙනවා නම් ඒ course fee එක අනිවාර්යෙන් ඒක වෙනස් කරනවා. ඒක අඩු කිරීමක් කරනවා කණ්ඩායමක් විදිහට සහභාගී වෙන අවස්ථාවල. එහෙම නැතුව අපිට යම්කිසි ආකාරයෙන් ඕගොල්ලන්ට වෙනත් අවශ්‍යතාවයක් සඳහා ආදාරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක අපිට වෙනම
සඳහන් කරන්න අපි ඒ පිළිබඳව සලකා බලන්න පුළුවන්. ඔව් ඊළඟට සුපුන් අපිට තව ගැටලුවක් ඉදිරිපත් වෙලා තියෙනවා ArcGIS images use කරන්න පුළුවන්ද Google Earth engine එක වෙනුවට කියලා. ඇත්තටම ඒක මම හරියටම ArcGIS images කියලා අදහස් කරේ කුමක්ද කියන එක මට හරියටම පැහැදිලි නැහැ. ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙනවා ArcGIS online එකත් තරහ Living Atlas කියලා කොටස. ඒ Living Atlas වල තියෙනවා imagery data. යම් imagery data තියෙනවා. ඒ කියන්නේ සමහර Sentinel වගේ දේවල් Landsat වල සමහර data sets තියෙනවා. ඒ වගේ data නම් ඒ ArcGIS Living Atlas එකේ තියෙන data ගන්න පුළුවන්. ඊට අමතරව ඔය කියන data මම ඇත්තටම Google Earth engine එක ගැන ලොකුවට මම භාවිතා කරලා නැහැ. ඒ නිසා මට හරියටම කියන්න අමාරුයි. දැන් ඔබට කරන්න අවශ්‍ය දේ පිළිබඳව අපිට වෙනම කතා කරොත් ඒ කියන්නේ යම් කිසි විදිහක එක්තරා image වර්ගයක් නම් ඔබ හොයන්නේ අපිට බලන්න පුළුවන් මේ Living Atlas එක වගේ එකක ඒවා තියෙනවද කියලා. ඒක අපිට බලලා දෙන්න පුළුවන්. මම හිතන්නේ තරින්දුගේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැති. ඇත්තටම තරින්දු ඔබට තවත් මේ පිළිබඳව විමසීමට අවශ්‍ය නම් raise hand කළොත් ඔබට unmute වෙන්න පුළුවනි. ඊට අමතරව සුකුන් අපින් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා weather data analyze කරන්න පුළුවන්ද කියලා ArcGIS ArcGIS හරහා weather data analyze කරන්න පුළුවනිද කියලා. සුකුන් ඒට ප්‍රශ්නයට උත්තරයක් ලබා දෙන්න හැකියාව ඔබට තියෙනවා. ඔව් ඇත්තටම ඕනම data එකක් analyze කරන්න පුළුවන්. weather data වගේ එකක් ඒ කියන්නේ එක වර්ග අලුත් tools වර්ගයක් කීපයක් තියෙනවා. එකක් තමයි මේ multi dimensional කියන tools. ඒ කියන්නේ XY Z සහ time කියන එක. multi dimensional analysis tools ගණනාවක් තියෙනවා. එතනදී XY coordinate එක සහ සමහර විට මොනවා හරි වෙනම තුන්වෙනි dimension එක වෙන්න පුළුවන්. ඊට පස්සේ time එකත් එක්ක analyze කරන data තියෙනවා. විශේෂයෙන්ම net CDF කියන වර්ගයේ data එහෙම ගොඩක් weather data එනවා net CDF කියන format වල එහෙම ඒ වගේ data වලට support කරනවා සහ ඊට සමාන සම්බන්ධ analysis වර්ග තියෙනවා. එතනදී analysis වලට ගොඩක් පාවිච්චි කරන්නේ මේ ArcGIS online එකවත් ArcGIS server එක වගේ දේවල් නෙවෙයි. ගොඩක් ඒ වගේ analysis පාවිච්චි කරන්න අපි පාවිච්චි කරන්නේ ArcGIS Pro එක. ඒකේ තියෙන facilities වලින් තමයි සමහර විට ඒකටත් online වලින් data එන්න පුළුවන්. online resources වලින්. නමුත් ඒ වගේ tick client කෙනෙක් පාවිච්චි කරලා තමයි මේ වගේ analysis කරන්නේ. ඔව්. මිස්ටර් සෝගන් අපිට තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපිට කියන්නේ export කරන්න පුළුවන්ද කියලා attribute information dashboard එකේ තියෙන attribute information Excel sheet එකකට හෝ local database එකට export කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව් ඇත්තටම අපිට export කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි යම් සරලව ගත්තොත් අපිට export කරන්න ගොඩාක් formats තියෙනවා. ඇත්තටම dashboard එක තියෙන්නේ අපි ගත්තොත් ඒකේ තියෙන්නේ layers. දැන් මේ තියෙන දැන් මේ තියෙන එක layer එක. දැන් මේ layer එක dashboard එකක තියෙන්න පුළුවන්. ඒතර මේ layer එක අපිට backend එකේ ඉඳලා මේක එක එක ක්‍රම වලට export කරන්න පුළුවන්. දැන් මම මෙතන පෙන්වන්න උත්සාහ කරන්නම් මේ තියෙන්නේ මේ export data. මෙතන තියෙන data export කරන්න පුළුවන් format කීපයක්. මේ වගේ KML, Excel, GDB කියන්නේ file geo database, මේක GeoJSON format එක. ඒ වගේ formats ගණනාවකට export කරන්න පුළුවන් මේකේ මේ online platform එකේ ඉඳලා. ඒතර අපි dashboard එකේ collect වෙන data එකක් අපි හිතමු මෙතන point 1000ක් තියෙනවා කියලා මේ layer එකේ. ඒකම අපිට file geo database එකක් විදිහට export කරන්න පුළුවන්. ඒකේ images වගේ දේවල් පින්තූර තියෙනවා නම් ඒ images උත් attachment එකක් විදිහට මේ file geo database කියන
ෆෝමැට් එක ගත්තොත් ඒකෙදි ඒ සියල්ලම රිලේෂන්ෂිප් ටේබල් එකක් එක්කම එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. හොඳයි. මිස්ටර් සුපුන් අපිට තව ගැටලුවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ෆ්‍රී ඔන්ලයින් account එකක් තියෙන කෙනෙකුට සකස් කරන ෆයිනල් මැප් එක පබ්ලික් වෙබ් පේජ් එකක් විදිහට පබ්ලිෂ් කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඇත්තටම ෆ්‍රී ඔන්ලයින් account එකකින් අපිට ෂෙයා කරන්න පුළුවන් උපරිම අවස්ථාව තින්නේ පබ්ලික් විතරයි. කියන්නේ පබ්ලික් මැප් එකක් විදිහට විතරයි ඒක ෂෙයා කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ account එක ඇතුලෙන් වෙනම groups එහෙම හදන්න බෑ. ඒ වගේ මැප් එකක් විදිහට ඔයගොල්ලන්ට ඒකේ capability එකේම තියෙනවා පබ්ලික් විදිහට ෂෙයා කරන්න පුළුවන්. capability තියෙනවා. නමුත් ඔයගොල්ලන් ෂෙයා කරන data සමහර ඒ data වලට වෙනත් ආයතන වලට authority තියෙනවා නම් ඒ ආයතන වලට ඒ credit එක දීලා නැත්නම් ඒවයින් අවසර අරගෙන තමයි ඔයගොල්ලෝ ඒ වගේ දේවල් ෂෙයා කරන්න ඕන. ඒක තමයි මම හිතන්නේ මේ නිවැරදිම ක්‍රමය. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ metadata page එක. දැන් මේවා තියෙනවා metadata standards කියලා ISO standards. දැන් ලංකාවෙත් ඇත්තටම යම් ප්‍රමාණයකින් metadata metadata කියන්නේ data පිළිබඳ තොරතුරු. data එකක් කවදාද last update එක උනේ ඒ වගේ තොරතුරු. ඒතකොට ඒ කියන තොරතුරු metadata විදිහට අපි සමහර අවස්ථාවලදී ලබා දෙනවා. ඒක තමයි අර ගොඩක් ethical විදිහට මේ data sharing කරනකොට කරන ක්‍රමවේදය. නැත්තම් ඔබට ඔබගේ දත්තයක් නැහැ. ඇත්තටම මම හිතනවා කිසිම ගැටලුවක් නැහැ. ඔබට ඒක මැප් එකක් හදලා පබ්ලික් ෂෙයා කරගන්න පුළුවන්. ඔව්. හොඳයි. ඊළඟට අපිට තව ගැටලුවක් ඉදිරිපත් වෙලා තියෙනවා 1 to 10,000 shape file download කරගන්න බැරිද කියලා. data download කර ගැනීම පිළිබඳ අදහසක් දෙන්න පුළුවන්ද මිස්ටර් සුපුන් ඔබට? ඔව් ඇත්තටම යම් data download කරගන්න පුළුවන්. ඇත්තටම ඒ ආයතන වලට අදාළ data තියෙනවා දැන්. ඒ වගේ ආයතන දැන් අපි ගත්තොත් මිනින්දෝරු දෙපාර්තමේන්තුව සර්වේ ඩිපාර්ට්මන්ට් එකට ඒගොල්ලොන් මම හිතන්නේ ඒගොල්ලන් සයිට් එකේ දැනටමත් යම් district boundary ඒ වගේ data download කරගන්න facilities ලබා දීලා තියෙනවා. නමුත් මම ගන්න තරමින් 10,000 data කියන්නේ ටිකක් heavy data. ඒ වගේ data තාම ඒ වගේ facilities මම හිතන්නේ හදලා නැහැ. ඉතින් ඒක පිළිබඳව තරමක් මම ඒ කියන්නේ හොයලා බලන්න ඕනේ. ඒ කියන්නේ ටෙක්නිකල් ටෙක්නොලොජි එක තියෙනවා. එහෙම WebGS portal හරහා data download කිරීම ලංකාවේ සමහර data ඇත්තටම අපිට එහෙම download කරන්න තාම available නැහැ. මම හිතන්නේ ඉදිරියේදී මේ වගේ දේවල් ගොඩක් නිර්මාණය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. chat එක හරහා සහ Q&A හරහා ඉදිරිපත් වෙලා තියෙන බොහොම ප්‍රශ්න වලට මම හිතන්නේ අපිට උත්තර දෙන්න හැකි වුණා. ඊට අමතරව ඔයාලට මේ අවස්ථාවේදී තවත් දැන ගැනීමට යම්කිසි ප්‍රශ්නයක් ඔබට තියෙනවා නම් හිතේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් මේ වෙලාවේදී. ඒ සඳහා අපි සුළු වෙලාවක් ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉන්න අනතුරු අපි බලාපොරොත්තු වෙනවා සෙෂන් එක හමාර කරන්න. ඔව් ඇත්තටම මම හිතනවා අද ගැටලු නැති බව තමයි පෙනී යන්නේ. ඇත්තටම අවසාන වශයෙන් කියන්න කැමති දෙයක් තමයි මේ ආයතනයක් තුල WebGS පටන් ගනිද්දි මුලින්ම කරන්න ඕන දෙයක් තමයි අපේ requirements මොනවද. ඇත්තටම අපිට WebGS අවශ්‍යද කියන එකත් මුලින් බලන්න ඕන. සහ ඒ requirements මොනවද කියලා අපි එකතු කරගන්න ඕන. අපි public data බලන්න දෙනවද? අපි නැත්නම් open data portal එකකින් download කරන්න දෙනවද? දැන් වෙනත් රටවල් වල තියෙන open data portals ඒ වගේ දේවල්ද අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන requirements ටික අපි මුලින් gather කරනවා නම් ගොඩාක්ම sustainable WebGS systems අපිට ඉස්සරහට හදාගන්න පුළුවන්. ඒතකොට ඒකට අවශ්‍ය කරන resources එකතු කරගන්න තමයි ක්‍රමානුකූලව තියෙන්නේ. ඉතින් ඒක මම අවසාන වශයෙන් පණිවිඩයක් විදිහට ලබා දෙන්න කැමතියි. හොඳයි. එහෙමනම් අපි තවත් දවසක මේ විදිහට ඔයාලත් එක්ක හම්බ වෙනවා කියලා පොරොන්දු වෙලා අපි මේ විදිහට අද සෙෂන් එක හමාර කරනවා.
ඔව් ඇත්තටම යන්න කලින් ආයෙත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔව් එක ප්‍රශ්නයක් තියෙනවා එකක් මම හිතන්නේ best way of doing spatial analysis ඇත්තටම ArcGIS online වලත් යම් ප්‍රමාණයක analysis tools නිර්මාණය වෙලා තියෙනවා. මේ ඔබට පේන්නේ web එක හරහා කරන්න පුළුවන් විදිහ analysis methods කීපයක් ArcGIS online වලත් තියෙනවා. ඊට අමතරව අපි කරන දෙයක් තමයි මේ ArcGIS online වල තියෙන data අපි ArcGIS Pro එකට අපිට add කරගන්න පුළුවන්. ඊටාම පහසුවෙන්. Pro එකෙන් මේ අපිට ඊටාම පහසුවෙන් log වෙලා online එකේ දෙන data එකක් අපිට add data හරහා ගන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී මට ඒක පෙන්වන්න කාලය මදි. ඒ අනුව Pro එකේදීත් අපිට ඊටාම ඒකේ analysis ප්‍රමාණය විශාලයි. ඉතින් එතනදීත් analysis කරගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් high end analysis කරන කෙනෙකුට ඒ වගේ analysis කරන එක මම හිතන්නේ ගොඩක් පහසු වෙයි මෙතනදී web එකේදී analysis කරනවට වැඩිය. ඔව්. ඔව් එහෙමනම් මම අර කලින් කිව්වා වගේ ආයිත් අපි දවසක හමු වෙන බලාපොරොත්තුෙන් අදට මේ වැඩමුළුව හමාර කරනවා. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ඒ වගේම පරිස්සමෙන් ඉන්න.